හැමදිනමත්ම ඊටමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ අඟහරුවාදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලැබෙනවා. ඉතින් අද දවසේදී අපගෙහි අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට සවනට සිසිලස ධම්සභා මණ්ඩපයේට වැඩම සිටිනවා පූජ්‍යපාද අලව්වේ අනුමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ රැස් සිටින සියලුම දෙනා වෙනුවෙන් මම පාද නමද නමස්කාර කර සිටිමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට මේ උතුම් වූ තථාගත දේශනාව පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිර්වාණ සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදීත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නටයි සූදානම් වන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ ඉගෙන ගන්න විශේෂ හැකියාවක් තියෙන්නට ඕනේ. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ අපි හිතනවා කවුරු හරි කියනවා නම් ධර්මය අහන්න පුළුවන් කියලා. එහෙම අහන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වැඩ පිළිලක් සකස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහා හිත කර්මන්නේ වීමට දැන් අපි ගොඩක් වෙලාවට හැම එකදීම එක කාරණාවක් විතරයි අල්ලගන්නේ. අපි හිතනවා දැන් සමාධිමත් හිතකින් ධර්මය අහන්න පුළුවන් කියලා. හිත එකඟ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක විතරක් නෙමෙයි කියන්නේ. දස කතාව කියලා ඉවරලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා කර්මන්නේ මෘදු විනීවරණ. එතකොට නීවරණ දුරු වීම එකක් විතරයි. නීවරණ දුරු වෙච්ච පමණින් බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිවැරදිව අහන්න. නිවැරදිව අහන්න බුදුරුන් තමනක් ආවේනික වූ ඒ ධර්මයේ නිවැරදිව අහන්න මෘදු බව කර්මන්නේ බව අවශ්‍යයි. එහෙනම් මේ කාරණා ඔක්කොම ඇති වෙන තැනදී ලෝකේ බුදු කෙනෙකුට පමණක් විශ්ය වෙන ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්. ඇහුම්කන් දෙන්න පුළුවන්. එතකොට ඒක බුදු කෙනෙකුට පමණක් විශ්ය වෙනවා කියලා හම්බෙච්ච තැනදී මොහු අවබෝධයක් කරා යොමු වෙනවා. අර ශ්‍රද්ධාව මුල් වෙලා. ඊළඟට තමයි දැන් අපි දන්නවනේ නීවරණ දුරු වෙන්න කාමයේ ඉක්මවීමත් එක්කන නීවරණ දුරු වෙන්නේ. ඒතර දස කතාව තුල තියෙනවා දාන කතා, සීල කතා, දානීය පිළිබඳව, සීලයේ පිළිබඳව, සුගතිය පිළිබඳව, කාමයන්ගේ ආදීනවේ. ඔය කතා කරනකොට මොකද වෙන්නේ? අර නීවරණ ටික දුරු වෙනවා. හිත තුලින් ප්‍රමුදිත භාවයක් එනවා. හැබැයි අපි කතා නොකරන දෙයක් තියෙනවනේ, හිත කර්මන්නේ මෘදු වීමට අර කෙලෙස් වල තියෙන අපිරිසිදු භාවය. මේ කෙලෙස් වල තියෙන අපිරිසිදු භාවයත් කතාව පැහැදිලි කරනවා බුදුරණන් වහන්සේ. ඒක වෙනම කතාවක් හැටියට පැහැදිලි කරන්නේ. දැන් ඇත්තටම මේ නීවරණ දුරු වෙන කතාව ඉවරනට පස්සේ ආයේ කෙලෙස් වල ස්වභාවය කතා කරන්න ඕනේ නැහැනේ. නමුත් නීවරණ දුරු වුණත් කර්මන්නේ බුදු නොවෙච්ච නිසා අන්න බුදුරණන් වහන්සේ ධර්මයට අහුම්කම් දෙන්න බෑ. ඒක නිසා තමයි දැන් මේ මජ්ක්‍ධිම නිකාය තුනේම සප්පුරුෂ සූත්‍රය තුල පැහැදිලි වෙනවා නීවරණ දුරු කරලා ප්‍රතිපදාවට යන නේව සංඥා නාසඤ්ඤා සමාපatti අයත් මේ අසත්පුරුෂයි කියලා. ඒ කියන්නේ එච්චර සමාපත්තියවත් එයාලා අසත්පුරුෂයි ඉන්නවා. එතකොට බලන්න ඉතින් ඒ අසත්පුරුෂ භාවයේ ඉස්මතු කරේ මොකද්ද? තමා කියන කාරණාව ඉස්මතු වෙන ඒකත් එකයි අර ඒ කියන්නේ අර කෙලෙසියනි ප්‍රකට කරලා පෙන්වන්නේ. ඒ කෙලෙසිය ප්‍රකට වෙද්දී බුදුරණවහන්සේගේ ධර්මයේ අහඬ අහුම්කන් දීමට යොමු වෙන්නේ ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ. එතකොට ශ්‍රද්ධාව ඒ අයට නැහැ. දැන් මේ කතා කරන්නේ මේ භික්ෂුන් පිළිවෙල කතා කරන්නේ ධර්මයේ ඉගෙන ගන්න, දේශනා කරන බහුසුත ධර්ම කතික දුතාංග රකින්න භික්ෂුන් පිළිබඳව මේ කතා කරන අසත්පුරුෂ භික්ෂුන්. එන එච්චර හැකියාවක් තිබුණත් අසත්පුරුෂයි කියනවා. එතකොට ඇයි අර නීවරණ ඉක්මවීම සිදු වුණාට මෘදු කර්මන්නේ බව ඇති වෙලා නැහැ. අර කෙලෙස් වල ස්වභාවය කතා කරලා ඒවා ඉක්ම වෙලා නැහැ. ඒ නිසා ඒ අයට බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට යොමු වෙන්නම බෑ. අපේ දෙයක් ඒකට යොමු වෙනවමයි අපිරිසිදු වෙනවා. මම හිතන්නේ ඔබට අහන්න ලැබුණා නම් අර ආනාපාන හතිය ගැන අපි ලස්සන සූත්‍රයක් කරා, කරුණක් ඉදිරිපත් කරා. ඒ වගේම අපි ඊයේ වාසජතුම සූත්‍රය කතා කළා. ඒකෙදී අපි ලස්සනට කරුණු ගොඩාක් ඉස්මතු කරලා පෙන්නුවා.
අර අපිරිසිදු භාවය කියලා කියන්නේ හරියට කිරි කලයකට ගම බිඳුවක් වැටුණත් අපිරිසිදු එක අපිරිසිදුමයි. මුළු කිරි කලයම විසික් කරන්න වෙනවා. අන්න ඒ වගේ අපි බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට අපේ පුංචි අදහසක් එකට ගියා නම් ඒක කිසිසේත්ම නිවන් දකින්න හේතු වෙන්නේ. පොඩි අදහසක් ගියා නම් ඇති. කිරි කලයට ගම බිඳුවක් වැටෙනවා වගේ. ඉතින් ඒක නිසා අපි එහෙම නොවි මේ බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නට ඕනේ. ඒකයි අපි බුද්ධ වචනේ තියෙන දේ ඒ විදිහටම කතා කරන්නේ. අද අපට තියෙන්නේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රය. මේක බුදුරන් වහන්සේ පිරිනොන් පෑවට පස්සේ සිදුවෙච්ච විග්‍රහයක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන එක. එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණාවක් ඒකත් ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගත්ත මේ නොබෝ කාලෙකින් භාග්‍යතුන් ඒකත් ඒවම මේ සුතන් වශයෙන්ම ඉදිරිපත් කරනවා. මොකද මේකේ තියෙන පරියාය මේකේ තියෙන විශාල පරියායක් බුදුරන් වහන්සේ පෙන්න පරියායක් මේක ඉදිරිපත් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා නිදාන කතාව ඉදිරිපත් කරලා ඒ පරියායත් පැහැදිලි කරනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පෑපු පුංචි කාලෙකදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද රහතන් වහන්සේ මේ කලන්දක නිවාපේ වේළුවනාලාමේ තමයි වැඩ වාසය කරන්නට යෙදුනේ. ඒකන් සමයන් ආයස්මානන්දෝ රාජගහේ විරති වේළුවනේ ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කාලේ වේළුවනාරාමේ වැඩ වාසය කරා. තේනකෝපන සමයෙන් රාජා මගධ අජාසත්තු වේදහි පුත්තෝ ඒ කාලේ මේ අජාසත් රජුරෝ පජ්ජෝත රජුරුන් ආක්‍රමණය සිදුවේ කියන සැකයෙන් යුක්තව, ඒ කියන්නේ පජ්ජෝත රජුරුව ආක්‍රමණය කරයි කියලා සැකයෙන් යුක්තව ඒ නුවර ඊට අදාළ විදිහට සකස් කරනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පාතර සිවුරු අරගෙන උදේ රජගහ නුවර පිණ්ඩපාත වැඩියා. ඉතින් පිණ්ඩපාත වලින් වේලාසන වැඩි නිසා මේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ වැඩපළට එතෙන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ පිටත් වුණා. ඉතින් ගෝපක මොග්ගල්ලාන ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා දුරදීම දැකලා අමතල කියනවා ස්වාගතං ආනන්ද වඩින්න බොහෝ කාලෙකින් වැඩි වඩිනසේක්වා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිගත්තා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටියට පස්සේ මිටි ආසනයක ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ඉඳගෙන මෙන්න මෙහෙම ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා. මොකක්ද අහන්නේ? ඒතකෝ භවං ආනන්ද අතිනකෝ බොහෝ ආනන්ද ඒක භික්ඛූපිතේහි ධම්මේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සමන්නාගතෝ යේහි ධම්මේ සමන්නාගතෝ සෝ භවං ගෝතමං අහෝසින් අරහං සම්මා සම්බුද්ධෝති. ආනන්දයන් වහන්සේ මෙන්න මෙහිම පැනවීමක් කරලා තියෙනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මෙහිම පැනවීමක් කළාද? භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහිම පැනවීමක් කළාද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ නැති කාලයක බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මේ ධර්මය සම්පූර්ණයෙන්ම තියෙද්දි ඒ කියන්නේ ඒ ධර්මයට සම්පූර්ණ යොමු වෙච්ච ඒ ධර්මය හා අනුගත වෙච්ච භික්ෂුවක් ඒ විදිහට වැඩ සිටියද කියලා අහනවා. බුදුරන් වහන්සේ වැඩ සිටින කාලේ වැඩ සිටිද්දිම ඒ බුදුරන් වහන්සේ වගේම තව ඒ විදිහම හැකියාවෙන් යුක්ත භික්ෂුවක් හිටියද කියලා අහනවා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිවෙතෙන් දෙනවා නත්තිකෝ බ්‍රාහ්මණ ඒක භික්ඛු පිටේ ධම්මේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සමන්නාගතෝ යෙහි ධම්මේ සමන්නාගතෝ සෝ භගවා අරහං අහෝසි මේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින කාලේ ඒ භාග්‍යතුන් වහන්සේ වගේම සම්පූර්ණ වූ කිසිම භික්ෂුවක්, ඒ කියන්නේ ඒ විදිහේ භික්ෂුවක් හිටියේ නැහැ කියනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා එහෙම භික්ෂුවක්, ඒ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ සම කරන්න කිසිසේත් බෑ කියන එකයි පැහැදිලි කරේ. සෝහි බ්‍රාහ්මණ භගවා බ්‍රාහ්මණී භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ අනුප්පත්තස්ස මග්ගස්ස උපාදේත. නූපන් මාර්ගයේ උපදවලා දෙන්න. අසංජාතස්ස මග්ගාස සංජාත හොයාගන්න බැරි වෙච්ච මාර්ගේ හොයලා දෙන්න කෙනා. අනක්ඛාතස්ස මග්ගාස අක්ඛාත ඉවර නොවෙච්ච මාර්ගේ ඉවර කළා දුන්නේ කෙනා. මග්ගඤ්ඤු මග්ග විදු මග්ග කෝවිදු බුදුරන් වහන්සේ කියලා කියන්නේ අතීතයේම මාර්ගයේ දන්න මාර්ගයේ දක්ෂ උත්තමයා. ඒකේ හික්මවන උත්තමයාටයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මග්ගානුගාච්ඡ පන ඊතරේ ශාවකා විහරන්තම් පච්චා සමන්නාගතාති. ඒ මග අනුගමනය කරම අය තමයි මේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. පසුපසින් යන අය. පිටිපස්සෙන් යන අය ශ්‍රාවකයෝ කියන්නේ. එතකොට එහෙනම් කිසිසේත් බුදුරන් වහන්සේට සමාන කෙනෙක් මේ ලෝකේ නැහැ. එතකොට මේ ගෝපක මොග්ගල්ලානයන් මේත් එක් මෙහිම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සම කතා බස් කර ඉන්නකොට මගධ මහා මාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා
මේ රජගහ යම් කිසි කටයුත්තකට යන අතරතුරදී මේ ගෝපක මොග්ගල්ලාන ඉන්න තැනට ආවා. එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟටත් ආපු මේ වස්සකාර අමාත්‍යවරයා හතුරු ස්වාමීචි කතාව වේදුනා. හතුරු ස්වාමීචි කතාව වේදලා පැත්තකින් වාඩි වුණ වස්සකාර අමාත්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ආනන්දයන් වහන්සේ මං එනකොට මොනවද කතා කර කර හිටියේ මොකද්ද අඩාල උනේ කියනවා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වස්සකාරට කියනවා එඩ බ්‍රාහ්මණයා කියලා අමතලා මේ ගෝපක මොග්ගල්ලාන මගෙන් ඇහුවා ආනන්දයන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයකින් යුක්ත වැඩ සිටියද කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයකින් යුක්ත වුණාද ඒවා සම්පූර්ණයෙන්ම ਸਰව සම්පූර්ණයෙන්ම ඊටිය යම් කිසි භික්ෂුවක් ඉන්නවද කියලා අහනවා. එතකොට මම උත්තර දුන්නා ඒ බ්‍රාහ්මණයන් උත්තර දුන්නා භාග්‍යතුන් වහන්සේගේ ඒ වගේ කෙනෙක් නැහැ. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ නූපන් මාර්ගය උපදවන්න, හට නොගත් මාර්ගය හට ගන්න. එලා මෙන්න මේ විදිහට මේ කියලා මම උත්තර දුන්නා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වස්සකාරට මගධ මහා මාත්‍යයට පිළිවදා දෙනවා. ශ්‍රාවකයෝ කියලා කියන්නේ මේ පිටිපස්සෙන් ගමන් කරන අයයි කියලා උත්තර දෙනවා. ඊළඟට එහෙම උත්තර දුන්නාට පස්සේ බ්‍රාහ්මණයා කියනවා නේ බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ කතා බහ තමයි සිදු වුනේ. ඊළඟට අහනවා ආනන්දයන් වහන්සේ මේ කාලේ ඔබ වහන්සේලා යම් භික්ෂුවක් අනුගමනය කරනවාද කියලා අහනවා. ඒ කියන්නේ දැන් ඒ ඇහුවේ ඒ කාලේ හිටියද කියලානේ. මේ කාලේ යම් කිසි භික්ෂුවක් සම්මත කරගත අනුමත කරනවා සම්මත කරගන්නලා තියනවාද බගේ කියන්නේ මගේ බුදුරණවහන්සේගේ ඇවෑමෙන් පස්සේ මෙන්න මේ වගේ භික්ෂුවක් පිළිසරණ කරගෙන ඉන්න කියලා එහෙම කියපු මේ කෙනෙක් බුදුරණවහන්සේම අනුමත කරලා ඉන්නවද මේ කාලෙම ඉන්න කියලා නෑ කියනවා. එහෙම කිසි කෙනෙක් බුදුරණවහන්සේ අනුමත කරලා නෑ මේ භික්ෂුව පිළිසරණ කරගෙන මෙහිම ඉන්න කියලා. එහෙම භික්ෂුවක් අපට නෑ කියන අනුමත කරලා නෑ කියනවා. ඊළඟට අහනවා ආනන්දයන් වහන්සේ එහෙම දැන් බුදුරණවහන්සේ අනුමත කළා නෑනේ. ආනන්දයන් වහන්සේ එහෙනම් මේකල මේ යම් කිසි භික්ෂුවක් ඔබලා අනුගමනය කරනවා නම් සංඝයා විසින් සම්මත කරගත්ත කවුරු වැඩිමහල් භික්ෂුන් වහන්සේලා හරි කවුරු හරි එහෙම ඉන්නවද මේ බුදුරණවහන්සේගේ ඇවෑමෙන් අපට පිළිසරණවන්නේ කියලා එහෙම කවුරු හරි ඉන්නවද අහනවා. බ්‍රාහ්මණිය එහෙම කවුරුවත් භික්ෂුකුත් අපට නෑ. එහෙම ඇහුවට පස්සේ මේ වස්සකාර අමාත්‍ය කියනවා එහෙනම් ඉතින් ආනන්දයන් වහන්සේ ඔයාලා හරි පිළිසරණක් නැහැනේ. එවන් අපට සරණෝච බණ බොහෝ ආනන්ද. කෝ හේතු සමග්ගිය. ඔබලට පිළිසරණක් නැතුව තියෙද්දි ඔබලා මේ සමගි සම්පන්නව ඉන්නේ කොහොමද කියලා අහනවා. එතන බලන්න ඒක නේද සමාජයේ අර බුදුරණවහන්සේට යමු වෙන්නේ නැතුව වෙන කෙනෙකුට ධර්මයේ එක යමු වෙන්නේ නැත්තේ. එතකොට අහනවා මෙහෙම සමගි සම්බන්ධව ඉන්න කොහොමද පිළිසරණ නැතුව කියනවා. නකෝ මයම් බ්‍රාහ්මණ අප්පටි සරණ. සප්පටි සරණ මය බ්‍රාහ්මණ ධම්මපටි සරණ. අපි පිළිසරණ නැතුව නෙමෙයි ඉන්නේ බ්‍රාහ්මණේ. අපි පිළිසරණ සහිතවයි ඉන්නේ. ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ අමාත්‍යවරයාට පැහැදිලි කරනවා. ඊළඟට අමාත්‍යවරයා කියනවා බවත් ආනන්දේනි අපි ඔබගෙන් ඇහුවා යම් කිසි භික්ෂුවක් ඔබලා අනුගමනය කරනවාද භාග්‍යතුන් වහන්සේ මෙහිම ඇවෑමෙන් මේ පස්සේ මෙහිම කෙනෙක් අනුගමනය කරන්න කියලා පත් කළා තියෙනවාද කියලා ඊට පස්සේ නෑ කියලා පිළිතුරු දුන්නා. සංඝයා විසින් මෙහිම සම්මත කරගත්ත එහෙම වැඩිහිටි භික්ෂුවක් කවුරු හරි ඉන්නවද කියලා ඒත් නෑ කියලා කිව්වා. ඊළඟට අහනවා ආනන්දයන් වහන්සේ ওই විදියට ඔබ ඊළඟට අපි හැව පිළිසරණ රහිතවදී කොහොමද සමග සම්පන්න වෙන්නේ කියලා. ඊළඟට කව පිළිසරණ රහිතවන්නේ පිළිසරණයි ඉන්න අපි ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ කියලා කිව්වා. බවජ්ජ ආනන්දයන් වහන්සේ මේ පැවසු ප්‍රකාශي අර්ථ වටහා ගන්නේ කොහොමද කියලා අහනවා. අතිකෝ බ්‍රාහ්මණ තේන භගවතා ඥානතා පස්සත අරහත සම්මා සම්බුද්දේන භික්ඛූණං සික්ඛාපදං පඤ්ඤත්තං පාතිමොක්ඛං උද්දිත්තා. තේමයන් තදෝපසතෝ යාවතිකා ඒකං ගාමක් හෙත්තං උපනිස්සාය විහෙරාම තේ සබ්බං ඒකජ්ජත්තං සම්නිපතිතා සම්නිපතිත්වා යසතං පවත්තති තං අජ්ජං තස්මින් චේ බඤ්ඤමානී හෝති බික්ඛු සාපත්තිං හෝති විතික්ඛම්මේ තං මයා යතහ ධම්මං යතහනුසිට්ඨං කරේමාති. බ්‍රාහ්මණය සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා ශික්ෂා පද ප්‍රාතිමෝක්ෂයක් උදෙසියලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ මේ උපෝසථ දවසට මේ යම් ගමක් ඇසුරු කරගෙන ඉන්න සියලුම දෙනා එකතු වෙනවා. එකතු වෙලා මේ රැස් වෙලා මොකද කරන්නේ යම් කිසි කෙනෙක් මේ ප්‍රාතිමෝක්ෂය
දේශනා කරනවා. එහෙම ප්‍රාතිමෝක්ෂ දේශනා කරනකොට යම් කිසි කෙනෙකුට ආපත්‍යක් වෙලා තියෙනවා නම් අන්න ඒක පවසනවා. ඒ ශික්ෂාපදයක් කියලා තමයි ඒක පවසනවා. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේගේ ධර්මයට අනුකූලව තමයි ඒ කාරණා ටික සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ධර්මයට අනුකූලව තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට අහනවා නකිරන්නෝ භගවතෝ කරොන්ති ධම්මං නෝ කරොන්ති. මෙතන මේ බුද්ධ අනුශාසනාව කියන කාරණාව එක්ක මේ භාග්‍යතුන් වහන්සේ කියපු කාරණාව එකයි මෙහිම යෙදෙන්නේ කියලා පිළිතුරු දෙනවා. එතකොට මේ යම් කිසි දැන් එතකොට එයා මේ කියනවා ඇත්තටම මේක ඔබලා කරන එක නෙමෙයි ධර්මයෙන් නෙමෙයි කරවන්නේ. අන්න ධර්මයේ ඉස්මතු වීම. කියන්නේ මේ ධර්ම ස්වභාවයට යොමු වීමත් එක්ක ඒ ධර්මයෙන් අනුගත වෙච්ච කෙනා අර බලෙන් කරවන්න දෙයක් නැහැ කියන එකයි ඉස්මතු කරන්නේ. නකිරනෝ භවන්තෝ කරොන්තු ධම්මං නෝ කරොන්තු. ඔබලා ওই භවතුන් බලෙන් කරවන එකක් නෙමෙයි ධර්මයෙන් කරන එකක් කියලා කියනවා. ඒක බලන්න එතකොට මේ ධර්මයට අනුගත වීමේදී මේ ශ්‍රාවකයා තුළ සිදුවෙන වැඩපිළිවෙල. දැන් ඒක වැටහුණා අර වස්සකාරට මේ කාරණා ටික ඉස්මතු කරලා පෙන්වද්දී. ඒතරට බලෙන් කරනවා කියන එක එහා ගිහිල්ලා ධර්මයට අනුගත වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ඒකට අනුව ඒ හික්මීම යෙදෙනවා. ඊළඟට මේ විදිහට මේ කතාබහ යෙදෙනකොට මේ වස්සකාර මාත්‍යවරයාගේ ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අතරම කතාබහ යෙදෙනකොට එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම කියලා ඇහුවට එහෙම කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා තවත් අහනවා එයා. එතකොට ආනන්දයන් වහන්සේ දැන් මේ ධර්මයෙන්නේ විසින් මේ කරලා තියෙන්නේ. එහෙම නේද කියලා අහනවා. එතකොට ඔබලා යම් කිසි හරි දැන් මේ කටයුතු කරනකොට යම් භික්ෂුවක් ඉන්නවනම් සත්කාර දැන් කලින් ඇහුවේ මොකද්ද? පිළිසරණ කරගෙන ඉන්න භික්ෂුවක් පිළිබඳවනේ. පිළිසරණ කරගෙන ඒ වාසය කරන භික්ෂුව. දැන් අහනවා දැන් මේ කටයුතු කරනකොට ඔබ සත්කාර ගෞරව කරන, බුහුමන් දක්වන, පුද පූජා කරන අන්න ඉබඳු භික්ෂුවක් ඉන්නවද කියලා අහනවා. ගරුකරිත්වා උපනිස්සාය විහෙර. ඒ කියන්නේ එහෙම ගරු කටයුතු කරමින් ඉන්න එහෙම භික්ෂුවක් ඉන්නවද? නැත්තිකෝ බ්‍රාහ්මණ. එහෙම එක භික්ෂුවක් ගරු කටයුතු කරගෙන ඇසුරු කරගෙන එහෙම නැහැ කියනවා. අතිනකෝ බොහෝ ගෝතම ඒක භික්ඛුණන් තේන බොහෝතෝ ගෝතම තපිතෝ අයංචෝ මමංචේ පටිසරණම් භවිෂති තන් යන් තුම්මේ ඒතරේ පටිදහ වෙස්සෙය තිතිපුට්ටෝ සමාන නැත්තිකෝ. මම ඔබගෙන් දැන් ඇහුවා මොකක්ද ඇහුවේ මේ ඔබ වහන්සේලා යම්කිසි භික්ෂුවක් අනුගමනය කරනවා නම් බුදුරණවහන්සේගේ ඇවෑමෙන් පස්සේ එහෙම අනුගමනය කරන භික්ෂුවක් ඉන්නවද කියලා ඇහුවා. බුදුරණවහන්සේ පැහැදිලි කරපු එහෙම නැහැ කියලා කිව්වා. ඊළඟට මම ඇහුවා බලාගේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලා නැත්තම් තේර භික්ෂුන් වහන්සේලා සම්මත කරපු එහෙම භික්ෂුවක් ඉන්නවද අනුගමනය කරන. එහෙමත් නැහැ කිව්වා. ඊළඟට මම ඇහුවා ඔබලා ගරු බුහුමන් දක්වගෙන ඉන්නේ එහෙම භික්ෂුවක් ඉන්නවද ඇහුවා. එහෙමත් නැහැ කිව්වා. ආනන්දයන් වහන්සේ මේක අපි තේරුම් ගන්නේ කොහොමද කියලා අහනවා දැන්. දැන් මෙහෙම නැහැ කියලා කිව්වට පස්සේ මේක අපි තේරුම් ගන්නේ කොහොමද කියලා අහනවා. ඔන්න බලන්නකො මේ ශාස්ත්‍රීය ගරුත්වයේ ඉස්මතු වෙන හැටි. දැන් එක එක්කිනා දැන් ඔන්න කාශ්‍යප මහ රහතන් වහන්සේ අර එහෙම කියන්නේ. අර රහතන් වහන්සේ අර එහෙම කියන්නේ. එතකොට එහෙම එකක් නැහැ. දැන් කෙනෙක් හැටියට ඉදිලා නැහැ. අත්තිකෝ බ්‍රාහ්මණ තේන භගවතා ඥානතා පසුතා රහත සම්මා සම්බුද්දේන බ්‍රාහ්මණයේ මේ සියල්ල දන්න දක්න බුදුරජාන් වහන්සේ දස ප්‍රසාදනීය ධම්මයක් හතක් ප්‍රසාදනීය ධර්ම 10ක් වදාලා යස්මින් නෝ ඉමිනා ධම්ම යන්නේ ධර්ම ස්වභාවයක් යමෙකුගේ ප්‍රකට වෙනවද තම්මයන් ඒතරහි සක්කරමු ගරුකරමු මානේ පූජ අන්න ඔහුට ගරුබුහුමන් දක්කමි ඇසුරු කරමින් වාසය කරනවා කියනවා. එතකොට මේ ධර්මයන් ප්‍රකට වී මොනවද 10? ඉද බ්‍රාහ්මණ බික්කු සීලවා හොති ප්‍රාතිමෝක්ඛ සංවර සංගතෝ විහෙරති ආචාර ගොජ සම්පන්න අනුමත්තේසු වජ්ජසු බහිදස්සීවා සමාදාය සික්ඛති සික්ඛාපදේසු. පළවෙනි කාරණාව තමයි මේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලයෙන් යුක්ත වෙනවා ආචාර ගොජ සම්පන්න යුක්ත වෙනවා අනුමාත්‍ර වයදේ බිය දකිමින් වාසය කිරීම. දෙවෙනි එක බහුසුතෝ හොති හුතදරෝ හුතසන්නිකයෝ යේතේ ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්තං සබ්බෙන්ජනං කේවර පරිපූර්ණ පරිසුද්ධ බ්‍රහ්මචර්යං අබෝධන්ති තහරූපස ධම්මා බහුසුතා හෝති තථා වචසා පරිචිතා මනසාන ප්‍රකෘතිය සුප්පටි විද්දා. එතකොට දෙවෙනි කාරණා බලන්න දැන් අපි ඕක බලන්නේ නැහැ නේ. කියන්නේ අපි බලනම කාරණාවක්නේ. බහුසුත වෙන්නට ඕනේ. බහුසුත වෙනවා මොකක්ද එක්කද? අර මුල මැද අග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත ඔක්කොම සාත්තා සබ්බ්‍යංජන
අර්ථ සහිත ව්‍යංජන සහිත නිවීමම ඉලක්ක කරලා පෙන්නපු තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ඒ ධර්මය අහලා දරාගෙන වචනයෙන් ප්‍රගුණ කළා මනසින් කල්පනා කළා දෘෂ්ටි වශයෙන් ඉරවුල් කරගත්ත කෙනා. එතකොට අන්න දෙවෙනි කාරණාව. සන්තුට්ඨ හෝති ඊතරීචර පිණ්ඩපාසේනාසන ගිලානපච්ච වෙසති පරික්ඛාරං. සිවුරු ගිලන්පස බෙහෙත් සේනාසන මේ වගේ සන්තුට්ඨයි ලැබිච්ච දෙයින් තුන්වෙනි කාරණා. හතොත් ජහනං අභිචේතසිකානං දිටදමසුක විහාරාණ නිකමලාභූත අකිච්චලාභී අකසරලාභ හතරන ධ්‍යානෙ පහසුවෙන් ලබන. දැන් බලන්න මේකේ පෙන්නවා පිළිවෙලක් එක පෙන්වන්නේ. එතකොට දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ කතා කරනවා නම් බහුසුත භාවය නැතුව එතකොට එහෙනම් ඒ ශාස්ත්‍රීය කාරණාවත් එක්ක නෙමෙයිනේ බුදුරන් වහන්සේ කියපු කාරණාව එක්කනවා සත්පුරුෂ කතාවත් එක්ක යන්නේ. එනම් මේ හැම එක කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ එක තමයි මූලික කරගෙන යන්නේ. ඊළඟට අනේක විතං ඉද්දිවිදං පච්චහනව නොයේක ආකාර 이르දිවිද. ඒ කියන්නේ එක්කෙනෙක් ඉඳලා දෙන්නේ පේන මේ ආකාර නොයේක 이르දියෙන් යුක්ත බව. ඒක තමයි පස්වෙනි කාරණාව. ඊළඟට දිබ්බ චක්කු දිබ්බ සෝතේ ඊළඟට 6 වෙනි කාරණාව. 7 වෙනි කාරණාව අනුන්ගේ සිත් දකින්න එක. පරසිච්ච විචාරණ ඥානෙ. ඒක 7 වෙනි කාරණා. 8 වෙනි එක තමයි අනේක හිතන් පුබ්බේ නිවාසං අනුස්සති. පූර්ව නිවාසය දකින්න එක. ඒක 8 වෙනි කාරණාව. 9 වෙනි එක තමයි දිබ්බ චක්කුව මේ සුගති දුගති වල යන ආකාරයේ ඇති වෙන දිබ්බ චක්කුවේ චතුප්පපාත ඥානෙ. ඒක 9 වෙනි එක. 10 වෙනි එක තමයි අරහත්ත්වයේ ආසවක්ඛය. ඉමේකෝ බ්‍රාහ්මණතේ මෙන්න මේ කරුණු මේ බ්‍රාහ්මණේ බුදු දන්න සියල්ල දන්න දකින බුදුරන් වහන්සේ වදාළ මේ 10 මෙන්න මේ 10න් යුක්තව ඉන්නවනම් අන්න ඒ කෙනාව තමයි ගර්භභූමියෙන් ඇසුරු කරගෙන වාසය කරන්නේ. එතකොට දැන් ගර්භභූමියෙන් ඇසුරු කරන් වාසය කරනවා කියලා කිව්වා. නමුත් අර මේ බුදුරන් වහන්සේගේ ධර්මයට ඒකට අනුධර්මයක් හැටියට. දැන් අපි අර සරණ පිළිසරණක් කරන එහෙම එකක් නෙමෙයි. ඊළඟට මෙහෙම කිව්වට පස්සේ එවන් උත්තේ වස්සකාර බ්‍රාහ්මණෝ මගද මහා මාත්‍යෝ මේ වස්සකාර කියන මහා මාත්‍ය උපනන්ද සේනාධිපති අමතලා අහනවා කියනවා සේනාධිපති ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ මේ බවත්තුන් වහන්සේලා මේ ආකාරයෙන් සත්කාර ගර්භුමන් දක්වන මෙහිම භික්ෂූන් ගැන වදාරනවා එහෙම ගර්භුමන් දක්වමින් පිළියුත්තන් පුදමින් ඒකාන්තයෙන් මේ බවත්තුන්ලා ඒ සත්කාර ගර්භුමන් දක්වන්නේ ඒ පිළියුත්තන් තමයි පුදන්නේ. ඒ කියන්නේ මොකද්ද හිතන්නේ කියලා ඊට පස්සේ උපනන්ද කියන අමාත්‍ය තමයි හිම කියන්නේ. ඊළඟට උපනන්ද අමාත්‍ය කියන ඒ වගේම තමයි යම් හේකින් මේ බවතුන්ට මේ භික්ෂුන් වහන්සේලාට ඔය විදිහේ මෙවැනි භික්ෂුවකට ගරුකාර සත්කාර කරන්නේ නැත්නම් ඒ බර ගර්භුමන් දක්වන්නේ නැතිනම් කවරෙක් ඇසුරු කරගෙන වාසය කරන්න ඕනද කියලා ඔන්න අහනවා. ඉතින් මේ මගධ මහාමාත්‍යා වස්සකාර බ්‍රාහ්මණයා මහාමාත් වස්සකාර බ්‍රාහ්මණයා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට මේක අහනවා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්දයන් මේ දවස්වල කොහෙද වැඩ ඉන්නේ? මං වැඩ ඉන්නේ මේ දවස්වල වේලුවනේ. දැන් මේ මොකක්ද දැන් අර වස්සකාර උපනන්දයෙන් ඊට පස්සේ එහෙම කෙනෙක් නැත්තම් කොහොමද වෙන්නේ කියලා ඇහුනට පස්සේ අර මේ වස්සකාරකින් අහන්නේ එහෙම නැති වුණොත් කියන එකනේ. දැන් වස්සකාර අමාත්‍යයට තේරුණා ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක් කියලා. එතකොට අර කාරණාව උපනන්ද අමාත්‍ය වස්සකාරෙන් ඇහුවට පස්සේ වස්සකාර ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ දිනවල ආනන්දයන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ අහනවා. වේලුවනේ වැඩ ඉන්නේ කියනවා. වේලුවනේ හරිම කොහොමද සුන්දරයිද? රමණීයයි, ශබ්ද අඩුයිද, හුදකලායිද, භාවනාවට සුදුසුයිද කියලා මෙන්න මේ විදිහට අහනවා. හුදකලායින සුදුසුයිද කියලා අහනවා. බ්‍රාහ්මණී වේලුවනේ කියන්නේ අල්ප සද්ද තියෙන තැනක්. ජනගෝසා ජනිය අඩුයි, ජනියගේ අවසීම අඩුයි, හුදකලයි. ඒක හරිම හොඳ ස්ථානයක්. හිත දිනු කරන අයට හොඳ ස්ථානයක්. ජහයතෝචේ භවන්ත කියන්නේ මේ ජහන වඩන අයට ඒක හොඳ තැනක් කියලා ආනන්ද සානසි පිළිතුරු දෙනවා. ඒක මිදහම්බෝ ආනන්ද සමයේ සෝ භගවා ගෝතමං වේසාලියං විහෙරති මහවණේ කූටාගාර ශාලායන් ආනන්දයන් වහන්සේ කාලයක භාග්‍යවතුන් වහන්සේ කූටාගාර ශාලා වැඩ වාසය කරද්දී අතකෝ අහං බොහෝ ආනන්ද යේන භගවා යේන මහවණේ මම මේ කූටාගාර ශාලාවට ගිහිලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිලා භාග්‍යවතුන් වහන්සේගේ නොඑක ආකාරයෙන් අනේක පర్యాయන ධ්‍යාන කතං කතේසි ධ්‍යාන පිළිබඳව නොඑක ආකාරයක කතා කළා. ධ්‍යානයන් පිළිබඳව නොඑක ආකාරයක කතා කළා. ජහයිචේවසෝ භගවා ගෝතම අහෝසි ජහාන සීරීචේ සබ්බංච පනබෝ බවං ගෝතම ජහාන වන්නේසි. ඔන්න බලන්නකො මේ දැන් අපි වචන හැටියට මේක ගත්තොත් ප්‍රශ්නයක් එන්නේ.
සීලය කියන අපිට මතක් වෙන්නේ සීල් රකින්නවා කියන එකනේ. මම හිතන්නේ ඔබලා ආනාපාන සති සූත්‍රය හරියට කලින් එකදී හරි අහුවනම් ඒකදී ලස්සනට පැහැදිලි වුණා හම්බුණා සීලයේ නිවීමක් කියන එක. ඒ කියන්නේ සීලය නෙමෙයි ඇත්තම මේ ප්‍රාණඝාතයේ නිවීමක් කියන එකට සල්ලේක සූත්‍රය. ඒතකොට සීලය කියන වචනේ දෙන්නේ හික්මීමනේ. අපි මේ හික්මීම කියන වචනේ ගන්න නැතුව අපි අර මේ භාෂාවක් කියන කාරණාව තේරුම් ගන්න නැතුව මේ අපි මේවට වෙන අපේ විග්‍රහ තියෙනවානේ. එතකොට ජහන සීලී කියන්නේ ධ්‍යාන හික්මෙනවා. කියන්නේ ධ්‍යාන හික්මීමෙන් යුක්ත වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ වගේම ධ්‍යාන ගැන ගොඩාක් කතා කරා. භාග්‍යවතුන් වහන්සේ ධ්‍යානයේ පිළිබඳවත් ඒ ධ්‍යාන හික්මීම පිළිබඳවත් කතා කරා. සබ්බම්පනසෝ භගවා බවං ගෝතමුන් ජහනං වන්නේසි. මේ භාග්‍යවතුන් වහන්සේ සියලුම ධ්‍යානයන් වර්ණනා කළානේ කියනවා. හැම ධ්‍යානයක්ම වර්ණනා කරා කියනවා. ධ්‍යානය ගැන කතා කරා, ධ්‍යාන හික්මීම ගැන කතා කරා, හැම ධ්‍යානයක්ම වර්ණනා කරා කියලා දැන් මේ කවුද කියන්නේ? වස්සකාර අමාත්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේ වස්සකාර අමාත්‍යයට කියනවා නකෝ බ්‍රාහ්මනසෝ භගවා සබ්බං ජහනං. නෑ බ්‍රාහ්මණේ. බුදුරන් වහන්සේ සියලු ධ්‍යාන වර්ණනා කරන්නේ නෑ කියනවා. එතකොට බලන්න පින්වතුනි දැන් මේ බ්‍රාහ්මණයාට නෑ කියන වචනයක් බුදුරන් වහන්සේගෙන් ඇහිලා නෑනේ. හැම එකක්ම වර්ණනා කරලා තියෙනවානේ. එතකොට ඒක දැන් එයාට තේරිච්ච මට්ටම නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නෑ බ්‍රාහ්මණේ බුදුරන් වහන්සේ සියලු ධ්‍යාන වර්ණනා කරේ නෑ. ඊළඟ වචනේ බලන්නකෝ වාක්‍යය නපිසෝ භගවා සබ්බං ඥාන නවන්නේසි. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ හැම ධ්‍යානයක්ම වර්ණනා නොකළ හිටියෙත් නෑ කියනවා. මේකේ ගන්න ලොකු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ හැම ධ්‍යානයක්ම වර්ණනා කළෙත් නෑ කියනවා. හැම ධ්‍යානයක්ම වර්ණනා නොකළ හිටියෙත් නෑ කියනවා. ඒ කියන්නේ නොකර හිටියේ නෑ කියනකොට වර්ණනා කරලා තියෙනවනේ. හැබැයි හැම ධ්‍යානයක්ම වර්ණනා කරේ නෑ කියන්නේ. එහෙනම් බුදුරන් වහන්සේ අන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ ලෞකික ලෝකෝත්තර කියන ප්‍රතිපදා තුළ වැඩපිළිවෙළවල් ඉස්මතු කරන හැටි. ලෝකයේ පැත්තේදී හැම ධ්‍යානයක්ම වර්ණනා නොකළ ඉඳීමක් වෙන්නේ නැහැනේ. හැම ධ්‍යානයක්ම කියන එක. හැබැයි හැම එකක්ම වර්ණනා කළේ නැහැ කියනකොට අන්න ප්‍රතිපදාවත් එක්ක ඒක ඉස්මතු වෙනවා. ඊළඟට කතං රූපංච බ්‍රාහ්මනසෝ භගවා ජහනං නවන්නේසි. ඔන්න බ්‍රාහ්මණය මොන ධ්‍යාන මොනවද මොන ස්වභාවයේවද? බුදුරයන් වහන්සේ වර්ණනා නොකරපු ධ්‍යාන. වර්ණනා නොකරපු ධ්‍යාන මොන වගේවද? ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ කාමරාග පරිවුට්ඨිතෙන් චේතසා විහෙරති. බ්‍රාහ්මණයේ සමහර අය ඉන්නවා කාමරාගයෙන් මැඩගෙන ඉන්න වාසය කරන සිතින් ඉද්දී කාමරාග යට වෙලා ඉද්දී uppannassa කාමරාග්ගස නිස්සන ගතහබුතන් නප්පජාන. ඔන්න දැන් මේ වැඩ පිළිවෙල බලන්නකෝ. සාමාන්‍යයෙන් කාමරාගේ ප්‍රහාණය කරන කාරණාවට කියන එකට එහා ගිහිල්ලා මෙතන පැහැදිලි කරන උපන්නා වූ කාමරාගේ යථාර්ථ වශයෙන් යථා භූතන් අප්පජා යථාර්ථ වශයෙන් දකින්නේ. අන්න එතකොට බලන්නේ උපන් කාමරාගේ යථාර්ථ වශයෙන් දකින්නේ නැහැ කියන එකයි කාමරාගේ ආවට පස්සේ අයියෝ එපා කියලා අයින් කරන එකයි. දෙකක් නේ. කාමරාගේ ආවට පස්සේ අයියෝ එපා මේක වදයක් කියලා අයින් කරන එකයි උපන් කාමරාගේ යථාර්ථය දකින්නවා කියන එකයි දෙකක්. අන්න බුදුරන් වහන්සේ හික්මවන කාරණා. ඒ කියන්නේ හැම ධානයක්ම වර්ණනා කළේ නැහැ කියන්නේ. හැම ධානයක්ම වර්ණනා කළේ නැහැ. හැම ධානයක්ම වර්ණනා නොකළ හිටියෙත් නැහැ. හැම ධානයක්ම වර්ණනා කළෙත් නැහැ. හැම ධානයක්ම වර්ණනා නොකළ හිටියෙත් නැහැ. එතකොට වර්ණනා කරපු එව්වා ඔන්න ලස්සනට මේ කියන්නේ මොකද්ද කියන කාරණා ඉස්මතු කරලා පෙන්නනවා. මේ කාමරාගේ යථාර්ථය හොඳට මතක තියාගන්න. මොකද හේතුව අපි කාමෙන් අයින් වෙලා සාමාන්‍ය කාමෙන් අයින් වීම කියන එකයි කාමරාගේ යථාර්ථය දැකලා අයින් වෙනවා කියන එකයි දෙකක්. අතහබූතං නප්පජාන සෝ කාමරාගං ඒව අන්තරං කරිත්වා. ඔන්න බලන්න මේ කියන කාරණා දැන් අපි මෙව්වා මේ හිතන්නේ නැණි වැඩි කල්පනා කරන්නේ නැණි. ඔහු දැන් අර මේ ධ්‍යාන වඩන එක මේ කියන්නේ මේ ධ්‍යානයක් කියන්නේ. මේ ධ්‍යානයේ ඔහු යථාර්ථ වශයෙන් දකින්නේ යථාර්ථ වශයෙන් කාමරාගේ නිස්සරණය උපන් කාමරාගේ නිස්සරණ යථාර්ථ වශයෙන් දකින්නේ නැහැ. සෝ කාමරාගං ඒව අනුත්තරං කරිත්වා ජහයති. අන්තරං කරිත්වා ජහයති. ඔහු මේ කාමරාගයම ඇතුළට වෙලා අන්තරං ඒක ඇතුළට වෙලා. එතකොට දැන් ඒක එයා ඒක ලෝකයේ මට්ටමින් ප්‍රහාණය කරා කිව්වට අයින් වුණා හරි කිව්වට ඒක ඇතුළේ ඉන්නේ කියනවා. කාමරාගෙන් අන්තරං කරිත්වා ජහයති. දහන කරනවා. ජහයති. පජ්ජහයති. නිජහයති. අපජ්ජහයති. ධ්‍යාන කරන හොඳින් ඒ ධ්‍යාන කරනවා. ඒ ඊළඟට
ඒකට යොමු වෙලා ධ්‍යානය කරනවා. ඊළඟට මේ විදිහට ඒක ඉක්මෝලා ඒකට යොමු නොවි මෙන්න මේ විදිහට මේ ධ්‍යානයේ කියන කාරණාව සෝකාමරාගං අන්තරං කරිත්වා ජහයති පජ්ජහයති නිජ්ජහයති අපජ්ජහයති. ව්‍යාපාද පරියුට්ඨිතින් චේතසා විහෙරති. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා ව්‍යාපාදේ රට වෙත හිතින් වාසය කරන අන්‍යයා උපන්නච්ච ව්‍යාපාද උපන්නු ව්‍යාපාදේ යථාර්ථ වශයෙන් දකින්නේ නැහැ. දැන් අපි බලන්නේ එන්නේ නැතුව ඉන්නනේ. අපි බලන්නේ උපන්න එක සහ යථාර්ථ වශයෙන් දකින්නවා කියන එක. දැන් මේ කියන්නේ මොකද්ද? බුදුරන් වහන්සේ හැම එකක්ම වර්ණනා කළේ නැහනේ. මොන වර්ණනා නොකළ එක. හැබැයි හැම එකක්ම වර්ණනා කරේ නැති වුණාට වර්ණනා නොකර හිටියෙත් නැහැ. ඇයි ලෝකයේ පැත්තත් එක්ක ගත්තට පස්සේ ඒව වැරදි නෑ නේ. හැම එකක්ම වර්ණනා නොකළ හිටියෙත්. හැබැයි හැම එකක්ම වර්ණනා කළෙත් නෑ. තරහසිතින් යුක්තව ඉන්න කෙනා මේ ව්‍යාපාදයේ උපන් ව්‍යාපාදය යථාර්ථය දකින්නේ. ඒතර උපන් ව්‍යාපාදය යථාර්ථය නොදකින්න කෙනා. ඔහු සෝ ව්‍යාපාදං යේව අන්තරං. ඔහු ව්‍යාපාද කියන කාරණාව එක්ක අන්තරං කරිත. ඒකත් එක්ක ඇතුළත් ඒකට යොමු වෙලා කියන කාරණාව. අන්න එතකොට එහෙම ජහන කරනවා. ජහයති පජ්ජහයති නිජ්ජහයති අපජ්ජහයති. ඒතර බලන්න මේ ධ්‍යාන කරන හැටි පැහැදිලි කරන හැටි. අර යථාර්ථයෙන් දැකලා ඉක්මවන්නේ නැහැ කියලා ධ්‍යාන කරන එකක් ගැන පැහැදිලි කරනවා. ඊළඟට ඒ ව්‍යාපාද. ඊළඟට සීන මිද්ද පරියුට්ඨිත හේස සීන මිද්ද යට වී වාසය කරන ඉන්නවා. එතකොට ඔවුන් උපන්නා වූ සීන මිද්ද යථාර්ථ වශයෙන් නිස්සරණයක් දකින්නේ නැහැ. හැබැයි ඔව් ඒ සීන මිද්දේ අන්තරං කරිත්වා ජහයති පජ්ජහයති අන්න ධ්‍යාන කරනවා කියනවා. ඒ විදිහට උද්දච්ච කුච්චයත් විග්‍රහ කරනවා. විචිකිච්ඡාවත් ඒ විදිහටම විග්‍රහ කරනවා. ඒව රූපංකෝ බ්‍රාහ්මනසෝ භගවා ජහනං නවන්නේසි. බ්‍රාහ්මණේ ඔන්න වගේ ධ්‍යාන බුදුරන් වහන්සේ වර්ණනා කළේ නැහැ. බලන්න කොච්චර දෙයක් අපට හිතන්න තියෙනවද? අපිව කල්පනා කර අපි මේ බලන්නේ නේ අපට නිකන් ඔය හිතනේවනේ කරන්නේ. කතං රූපං බ්‍රාහ්මනසෝ භගවා ජහනං වන්නේසි. අන්න හැම එකක්ම වර්ණනා නොකළ හිටියේ නැහැ කියලා කිව්වෝ. හැම එකක්ම වර්ණනා කළේ නැහැ කියලා කිව්වා. දැන් ඔන්න වර්ණනා කරපු එක කියනවා. මොකද්ද වර්ණනා කළේ? ඉද බික්ඛු ඉද බ්‍රාහ්මණ බික්ඛු විවිච්ඡේව කාම විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පිචසුකං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. විතක් විචාරාණං උපසමාජ්ජ උන ධ්‍යාන හතර ගැන කතා කරනවා. එතකොට එහෙනම් මේ වර්ණනා කරපු ධ්‍යාන හතර කියන එකේදී විවිච්ඡේව කාම විවිච්ඡ අකුසලේ ධම්මේ කියන මේ විග්‍රහයේදී යෙදෙන්න ඕන අර කාමයන් අකුසල ධර්මයන් කොයි විදියටද? යතහභූතං නප්පජානාති නැති පජානාති වෙන එක. ඒ අර වර්ණනා නොකරපෙකේ නේ වර්ණනා කරපෙකේදී කාමයන් ඉක්මනවන උපන්නච්ච කාමයන් උපන්නච්ච ව්‍යාපාදේ යතහභූත පජානාති. මෙන්න මේක තමයි බුදුරන් වහන්සේ වර්ණනා කළේ බ්‍රාහ්මණේ. ගාරයන් කිර බොහෝ ආනන්ද සෝ භගවා ගෝතමං ජහනං ගරහි පසංසං පසංසි හන්ද දානි මයං බෝ ආනන්ද ගච්ඡං බහු කිච්චෝ මයං බහු කරුණි. ආනන්දයන් වහන්සේ බුදුරන් වහන්සේ ගැරහිතු ධානය ගරහලා තියෙනවා. වර්ණනා කළ යුතුවා මේ වර්ණනා කළා තියෙනවා. අපට බොහෝ වැඩ කටයුතු තියෙනවා අපි එහෙනම් යනවා කියලා කියනවා. යසදාන්තං ඔබට යම් කිසි වැඩක් තියෙනවා. හරි ඒකට දැන් කාලයයි කියනවා. අතකෝ වස්සකාර බ්‍රාහ්මණ මහා මාත්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කළා යන්න පිටත් වුණා. ඊළඟ ගෝපක මොග්ගල්ලාන කියනවා ආනන්දයන් වහන්සේ ගෞතමී බෝධ් ආනන්දයන් වහන්සේගෙන් අපි දැන් මේ වස්සකාර එන්න කලින් මෙහෙම කතා බහක ඇති වුණානේ. ආනන්ද මේ විස්තරයක් ඇති වුණානේ. ඒ තමයි මම ඔබගෙන් ඇහුවා ඒ කතා බහට ඔබ උත්තර දුන්නේ නැහනේ කිව්වා. ඇති වෙච්ච කතා බහට. බ්‍රාහ්මණය අපිනුතේ බ්‍රාහ්මණ අවෝච නත්තිකෝ බ්‍රාහ්මණ ඒකෝ ඔබ ඇහුවානේ මෙහෙම එකක්. ඒ කියන්නේ ඔබ ඒ කියන්නේ ඇහුවේ මොකද්ද? කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා නැහුවේ භික්ෂුවක් මේ කාලේ මේ බුදුරණවහන්සේ වගේ එහෙම භික්ෂුවක් ධර්මයෙන් හැම එකකින්ම සර්ව සම්පූර්ණ වූ භික්ෂුවක් ඉන්නවද කියලා හිතුවා මම නැහැ කියලා කිව්වනේ බ්‍රාහ්මණේ. මං ඊළඟට දැන් උත්තරේ හම්බුන්නේ නැහැ කියලානේ කිව්වේ. ඒ වගේම මම ඔබට කිව්වනේ භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ නූපන් මාර්ගය උපදවන්න ඊළඟට නූපන් මාර්ගය උපදවන්න මාර්ගයේ පවසන්න මාර්ගයේ ඉස්මතු කරන්න ඒ වගේම මාර්ගයේ දක්ෂවන්න මාර්ගයේ හෙලිපෙහෙලි කරන කෙනා අපි ශ්‍රාවකයෝ ඒ අනුගමනය කරන ශ්‍රාවකයෝ කියලා මං කිව්වේ. ඒ කියන්නේ එහෙනම් එහෙම කෙනෙක් ඉන්න විදිහක් නැහැනේ. මම මේ කිව්වේ කියලා මෙන්න මේ කියපු එක ඉදිරිපත් කළා පෙන්නනවා කවුද?
ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒතර බලන්න එච්චර කතා බහක යෙදිලත් ඒ විස්තරේ කතා කරලත් රහතන් වහන්සේ නමක් නැත්නම් අපි ආනන්ද ස්වාමීන් රහත් වෙලා කියලා. රහත් නොවුනත් ඒ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? ඒ ආනන්ද ස්වාමීන් වහන්සේක මෙහෙම කතාවක් කරලා ඒ බ්‍රාහ්මණයාට ඒක තේරුණාද? මේ කාලේ කවර කතාවද එහෙනම්? තේරුන්නේ නැහැ නේ කියපු ටික. ඒ කියන්නේ බුදුරන් වහන්සේ කියන්නේ මග උපද්දවන්න. ඉතින් ඒ කියපු කාරණා තුලදී මා එහෙම කෙනෙක් නැහැ නේද? ඒ කියපු කාරණා තුලදී මිස්මතුන එහෙමයි නැහැ කියන එක. ඉතින් එහෙම කියලා ඒ කතා සල්ලාපී මේ ඔක්කොම ඉවරෙද්දිත් ආය අර ගෝපක මොග්ගල්ලාන අහනවා මේ ඔබ උත්තර දුන්නේ නැහැ නේ කියලා. එහෙනම් බලන්න කොච්චර නම් දෙයක් හිතන්න තියෙනවද? එහෙනම් මේ යුගය ගැන කතා කරන්න දෙයක් නෑ. සාධාරණයි මේ විදිහට එක එක ප්‍රශ්න නැගින හැටි. ඒ කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේ නමක් පිළිසරණ කරගන්න අදක්ෂ භාවය. මේ ඒ යුගයේ ඒ වෙනකොට මේ ආනන්ද ස්වාමී බුදුන් වහන්සේ පිරිනොම් පාපු අලුතනේ මේ. අදක්ෂ භාවය එහෙනම් කොහොම ඉස්මතු වෙනවද? ඒ කියන්නේ ශ්‍රාවකයෙක් වෙනවා කියන එක හිතෙන්නේ නැති. ශාස්ත්‍රූන් වහන්සේගේ මූලික වචනයට යා යුතු බව හිතෙන්නේ නැති කාරණාව ඉස්මතු වෙන්නේ ඒකමයි. ඒක තමයි ගෝපක මොග්ගල්ලාන සූත්‍රය. ඉතින් අපි අද අනිත් සූත්‍රය සාකච්ඡා කරමු. මේක නම් ලස්සනයි ගැඹුරුයි. මහා පුන්නමා සූත්‍රය අපි නිතර අහලා තියෙනවා. නමුත් අපි ව්‍යංජන පරියායවල් බලන්නේ නේ. අපි මේ දේශනාවල තියෙන කරුණු බලන්නේ අර ශ්‍රද්ධාව නැති නිසා අර අපි මුලින්ම කතා කරේ කිරි කලයට ගොම බින්දුවක් දානවා කියලා. ඒක වෙන්නේ ශ්‍රද්ධාව නැති නිසාමයි. ශ්‍රද්ධාව නැති නිසා අපි කිරි කලයට ගොම බින්දුවක් දානවානේ. දාලා අපි අරක අපිට මොකද්ද විසික් කරනවා කියලා කියන්නේ? විසික් කරනවා කියන්නේ මගේ සම්පූර්ණයෙන් අහුරග මගක් නැහැ. අර ධර්මයේ සැබෑ අර්ථයේ ඉස්මතු වෙන්නේ සද්ධර්ම ප්‍රතිරූපක අන්න ප්‍රතිරූපක හැටියට එන්නේ. එහෙම වෙනවා අපි මේ ධර්ම පරියායේ අර්ථ ව්‍යංජන මේ හැම එකක්ම ඒ විස්තරය බලන්න නැති වුනහම මහා පුන්නමා සූත්‍රය මම මෙහෙම යහුවේ කියලා ආනන්ද ඉදිරිපත් කරනවා. ඒකන් සමයන් භගව ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරේ සාවත්‍යයන් විහෙරති පුබ්බාරාමේ මිගාරමාතු ප්‍රාසාදේ පූර්වාරාමේ වැඩ වාසය කරේ. තේනකෝපන සමයේන භගවා තදූපසතෝ පන්නරසෝ පුන්නාය පුන්නමාය හත්‍යා බික්ඛු සංඝ පරිවුතෝ අබ්බෝකාසේ නිසින්නෝ හෝති. හද පිරිච්ච දවසක රාත්‍රී ජාමේ භික්ෂු සංඝයා සමග අභ්‍යවකාශයේ ලිමහණි බුදුරන් වහන්සේ වැඩ සිටියා. අතකෝ අඤ්‍යතරව බික්ඛු උට්ඨායාසනං ඒකංසං චීවරං කරිත්වා යේන භගවා තේනංජලින් පනාමිත්වා භගවන්තං ඉතදවෝච. බලන්න මේ ගරුත්වය කියන කාරණාව. එක්තරා භික්ෂුවක් තමන් වැඩ සිටි ආසනයෙන් නැගිටලා සිවුරු ඒකාංශ කරලා ඇඟිලි අත් බැඳගෙන වන්දනා කරගෙන මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේගෙන් අහනවා. පුච්චා හයං බන්තේ භගවන්තං කිංචි දේව දේසං සචේමේ භගවා ඕකාසං කරෝති පඤ්ඤස්ස වෙය්‍යාකරේ යාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවසරයි මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ස්වාමීනි කියලා අහනවා. බලන්න මේ ගරුත්වය. තේහිතං වික්ඛු සකේ ආසනෙන් සිටිත්වා පුච්ච යදා කංකසීති. භික්ෂුව ඔබ ඔබේ ආසනයේ ඉඳගෙන ඔබේ සැක දුරු කරගන්නේ ප්‍රශ්න අහන්න කියනවා. අතකෝසෝ භික්ඛු සකේ ආසනෙන් සිටිත්වා. ඒ භික්ෂුවේ ආසනයේ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගෙන් මෙහිම අහනවා. මොකක්ද අහන්නේ? අපි නම් අපට දන්නේවනේ. ඒ කියන්නේ අපි ඉච්චරටම අර තමන්ගේ දේ ටික දාලා අපි තේරුම් ගත්ත තියෙනවා දන්නේව නිසා. දැන් බලන්න මෙන්න මෙතන ඉඳලා ලස්සන ගැඹුරු පරියායක් තියෙනවා. ඉමේනුකෝ බන්තේ පංච උපාදානස්කන්ධා සයති දං රූපපාදානස්කන්ධෝ වේදනූපාදානස්කන්ධෝ සංඤ්ඤූපාදානස්කන්ධෝ සංකාරූපාදානස්කන්ධෝ විඤ්ඤාණූපාදානස්කන්ධෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කියලා කියනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධයද. ඒ කියන්නේ මේකද පංචීපාස්කන්ධය කියලා අහනවා. ඉමේකෝ බික්ක පංචීපාදානස්කන්ධ සීතීද. ඔව් මේ මහන ඔය පහ තමයි පංචීපාස්කන්ධය කියන්නේ. ඒතකොට දැන් මේ වචන ටික කටපාඩම් කිරිල්ලක් විතරක් නෙමෙයි. පංචීපාදානස්කන්ධය කියලා අහන්නේ. දැන් අපි ඔන්න මේ සූත්‍ර අපට ගොඩාක් තේරුම් ගන්න පුළුවන් ඊළඟ ප්‍රශ්න ටිකත් එක්ක. ඒතර පංචීපාස්කන්ධය කියනවා රූප උපාදානස්කන්ධය. මෙතන රූපස්කන්ධය කියලා නෙමෙයි කියන්නේ.
මෙතන රූපය කියලා නෙමෙයි කියන්නේ. රූප උපාදානස්කන්ධය. මෙතන වේදනාස්කන්ධය කියලා නෙමෙයි කියන්නේ. වේදනා උපාදානස්කන්ධය. හොඳට මතක තියාගන්න. සාදුබන්තේ කෝසෝ බික්කු භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරින් පඤ්ඤං පුච්චි. මේක අනුමෝදන් කරලා බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ප්‍රශ්නයක් අහනවා. තව ප්‍රශ්නයක් අහනවා. ඉමේ පනබන්තේ පංච උපාදානස්කන්ධක් කිම් මූලකාති. ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය ගැන නෙමෙයි අහන්නේ. පංච උපාදානස්කන්ධයේ මූල මොකද්ද? ඉමේකෝ බික්කු පංච උපාදානස්කන්ධ ඡන්ද මූලකා. භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයේ මුල ඡන්දය කැමැත්ත. පංච උපාදානස්කන්ධයේ මුල කැමැත්ත. එතකොට අපි දන්නවා මේ පංච උපාදානස්කන්ධය කියනකොට මේ සක්කාය කියන කාරණාවත් එක්ක නෙදෙන්නේ නේ. ඊළඟට අහනවා తත්‍රනුකෝ භන්තේ తත්‍රයේවනුකෝ භන්තේ උපාදානං තේ පංච උපාදානස්කන්ධා උදාහු අඤ්ඤත් පංච උපාදානස්කන්ධේ උපාදානಂತಿ. හොඳට අහන්න. දැන් මෙතන අහන්නේ මොකද්ද? ස්වාමීනි උපාදානීය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටද නැත්නම් උපාදානීය කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් වෙන්වද? උපාදානීය කියන්නේ පංච උපාදානස්කන්ධයටද නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් වෙන්වද කියලා අහන උපාදානීය කියන්නේ. බුදුරණවහන්සේ දෙන උත්තරේ නකෝ බික්කු තං ඒ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා නපි අඤ්ඤත් පංච උපාදානස්කන්ධේ උපාදාන යෝකෝ බික්කු පංච උපාදානස්කන්ධේසු චන්දරාගෝ තන් තත්ත උපාදානಂತಿ. බුදුරණවහන්සේ දෙය මොකද පැහැදිලි කරන්නේ? මහාන පංච උපාදානස්කන්ධේ නෙමෙයි උපාදානීය කියන්නේ. පංච උපාදානස්කන්ධයෙන් වෙන්වත් නෙමෙයි උපාදානීය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියලා යම් චන්දරාගයක් ඇද්ද මෙයටයි උපාදානීය කියන්නේ. දැන් මෙතන තාම පංචස්කන්ධ කතාවක් කියවුණාද? නැහැ. පංචස්කන්ධ කතාවක් කියවුනේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වන්නේ පින්වතුනි ලෝකේ ධර්මයක් සිද්ධාන්තයක් නෙමෙයි ධර්මයක්. කෝණය වෙනස් වෙන්නනේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ඒකනේ. එතකොට දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පෙන්වන්නේ දිට්ඨිය කියන්නේ දකින්න විදිය. දකින්න විදිය වෙනස් වෙන වැඩපිළිවෙලක් මිසක් සිද්ධාන්තයක් නෙමෙයි. එතකොට දැන් මේතනදී මේ ටික හොඳට අහලා බැලුවොත් මේ ටිකේ තියෙන්නේ මොකද්ද විස්තරේ? ඔක්කොම පංච උපාදානස්කන්ධ පිළිබඳව. පංචස්කන්ධ කතාවක් නැහැ. මොකද දැන් අපට හිතෙනවනේ පංච උපාදානස් පංචස්කන්ධේ චන්දරාගෙන් පංච උපාදානයෙන් පංච පාස් එහෙම එකක් නෙමෙයි. එහෙම දැම්මොත් වැරදි. මොකද පංච උපාදානස්කන්ධය කියලා යෙදෙන්නෙම දැන් මේ කතා කරන්නේම මොන කෝණයක් එක්කද? මේ දැන් කතා කරන්නේ උපාදාන සහිත කෝණයක්. ඒ කියන්නේ උපාදාන සහිත දැන් මෙතන ලං කරලා තියෙනවා මොකද්ද? මේ සක්කාය කියන කාරණාවයි උපාදාන කියන කාරණාවයි. සක්කාය කියන කාරණාවයි උපාදාන කියන කාරණාවයි. එතකොට මේ උපාදාන කියන කෝණයක බැඳීම කියන කෝණය එකතු වෙලා මෙන්න මේ පැවැත්ම යෙදිල්ල ඉස්මතු වෙලා තියෙනවා. ඊතරවන පරියායක් කියන එක නෙමෙයි. දැන් බැඳීම කියන කාරණාවනේ තියෙන්නේ. බැඳීම යෙදිලා කියන එක. බැඳීමත් එක්ක තියෙනවා කියන එක. ඊතර බැඳීමත් එක්ක යෙදෙන පරියායේදී අන්න අර ප්‍රශ්නේ අහනවා පංච උපාදානස්කන්ධයේද උපාදානේ පංච උපාදානස්කන්ධයෙන් වෙන්වද? බැඳිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයේද බැඳිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැඳීම තියෙන්නේ වෙන්වද? නෑ, ඒ දෙකම නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ චන්දරාගිනේ බැඳිලා තියෙන්නේ. පංචස්කන්ධය නෙමෙයි එතකොට. පංච උපාදානස්කන්ධයේ චන්දරාගිනේ බැඳිලා තියෙන්නේ. ඊළඟට අහනවා සියාපන බන්තේ පංච උපාදානස්කන්ධේ චන්දරාග වේමත්තාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ චන්දරාගේ වෙනස්කම් තියනවද? දැන් චන්දරාගේනේ පංච උපාදානස්කන්ධේ හටගත්තේ. දැන් අහන්නේ මොකද්ද? චන්දරාගෙන් හටගත්තේ කැහුවා. දැන් අහන්නේ චන්දරාගේ පංච උපාදානස්කන්ධේ චන්දරාගේ වෙනස්කම් තියනවද? ඒක පටලවා ගන්න එපා. මුලින් අහුවා මොකද්ද? පංච උපාදානස්කන්ධයේ මුල මොකද්ද? ඡන්ද මූලකා කිව්වා. ඊළඟට ඇහුවා පංච උපාදානස්කන්ධයේද උපාදාන පංච උපාදානස්කන්ධයෙන් වෙන්වද ඇහුවා. නෑ, ඒ දෙකම නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ චන්දරාගයක් ඇද්ද ඇයි උපාදාන. ඒකත් දැන් කතා කරන්නේ බුදුරණවහන්සේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගය කියලා එක. කලින් කතා කරා පංච උපාදානස්කන්ධයේ මුල චන්දරාගය කියලා. දැන් කතා කරා
පංචීපාස්කන්ධ චන්දරාගෙන් උපාදානය කියලා. දැන් අහන්නේ පංචීපාස්කන්ධේ චන්දරාගේ වෙනස්කමක් තියෙනවද අහනවා. වෙනස්කම. සියාබික්කු තියෙනව බහන කියලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා. ඉද බික්කු ඒකච්චස්ස එවං හෝති. මෙන්න ඔන්න බලන්න ඔන්න මේ විග්‍රහය එනකම බලන්න හොඳට පැහැදිලි කරලා තියෙන එක බලන්නකො. දැන් මේ කෙනෙක් ආදේශ කරලානේ මේ පැහැදිලි කරන්නේ ඒකච්චස්ස එවං හෝති. කෙනෙකුට මෙහෙම හිතෙනවා. මෙන්න මේ විදිහට කෙනෙකුට දෙනවා. දැන් මේ කතා කරේ මොන පරියායද එතකොට? සම්පූර්ණයෙන් කතා කරේ මේ යම් කෙනෙක් කියන කාරණාව එක්ක. දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අන් අය චෝදනාවක් කරනවා නේද උපත් වනසනවා කියලා. එතකොට යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ ඉන්න කෙනාගේ ස්වභාවයට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කියලා දෙන්නේ වැඩපිළිලක් කියලා දෙලා ඊළඟට මොකද වෙන්නේ? ඉන්න කෙනා ඉන්න නැති වෙනවනේ. ඉන්න කෙනා ඉන්න නැති වෙනවා. ඔකනේ වෙන්නේ. එතකොට මොකද බුදුරණන් වහන්සේ මොකද්ද කියන්නේ? උපත් වෙනසුවා. ඉන්න කෙනා ඉන්නේ නැති වෙනවා. ඒකනේ අපි දඟලන්නේ අපි රහත් වෙන්න. අපි අපට ලබා ගන්න දඟලන්නේ ඒකනේ. ඇයි ඉන්න කෙනා ඉන්නේ නැති වෙනවා. හැබැයි ඉන්න කෙනා ඉන්නේ නැති වෙනවා කියන කෝණය දෙන්නේ නැතිව භාග්‍යතුන් වහන්සේ පෙන්න පරියායේ දකින්න කෝණ එක කියන එක වෙනම පැත්තක්. දකින්න කෝණ කියන කාරණාව එක්ක බලනකොට ඒක වෙනම පැත්තක්. එතකොට දැන් ඔන්න දැන් මේ කතා කරන්නේ මොකද්ද? කෙනෙක් එක්ක ඒකච්චස් මෙහෙම හිතෙනවා කියනවා. යා කාට හරි කිසිවෙකුට. ඒව රූපං සිය අනාගත මද්දහනම්. මෙන්න මේ වගේ රූපයක් අනාගතේ වෙන්න ඕනේ. මේ වගේ වේදනාවක් අනාගතේ වෙන්න ඕනේ. මේ වගේ හඳුනා ගැනීමක් අනාගතේ වෙන්න ඕනේ. මේ වගේ සකස් වීමක් අනාගතේ වෙන්නට ඕනේ. මේ වගේ දැන ගැනීමක් වෙන්නට ඕනේ. එවංකෝ බික්කුසියා පංචීපාදානස්කන්ධය චන්දරාගේ මත්තා. ඔකයි චන්දරාගේ වෙනස්කම. වෙනස්කමක් උනේ කාට හරි හිතෙනවා මොකද්ද? මෙහෙම රූපණේද වචනේ හිතන්න එපා. අපි දැන් වචනේ හිතන්න ගියොත් පටලෙනවා. ඒකේ අර්ථය හිතන්නට ඕනේ. එතකොට රුප්පණේ කියන කාරණාව මම හිතන්නේ අපිට මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවලදීම හම්බුණානේ රුප්පති කියන වචනේ ලස්සන තේරුම් ටික. ඒකට අර වෙන එකක් නැතුව රුප්පති කියන්නේ දැන් මේ ස්වභාවය නැතුව කියන අර යම් වෙනස් වීමක්. එතකොට අන්න ඒ ස්වභාවයක් පතනවා. ඒකක් අපේක්ෂයි. විදීම අර වින්දනයක් අපේක්ෂයි. හඳුනා ගැනීම අපේක්ෂයි. සකස් හිතිල්ලක් කියන්නේ සකස් වීම දැන් අපේ බලාපොරොත්තු ඕක නෙමෙයිද බලන්න. ඔන්න සෝතාපන්න වෙන්න, රහත් වෙන්න, තව මොනවා හරි වෙන්න, තව මෙහෙ අපේ බලාපොරොත්තු හැම වෙලෙම අර බුදුරණවහන්සේ ධර්මයෙන් පිටින් යන්න. ඒ කියන්නේ අපේ තියෙන්නේ අනාගත අපේක්ෂාවක් එක්ක යන වැඩපිළිලා. අර ඇහුම්කන් නොදීමේ ප්‍රතිඵලය. ශ්‍රද්ධාව නැති බවේ ප්‍රතිඵලය. ගුණධර්ම නැති බවේ ප්‍රතිඵලය. බුදු කර්මණේ නොවීමේ ප්‍රතිඵලය. අපි ඉදිරියකට නැම්මක් තියෙන්නේ. හැම වෙලෙම තියෙන්නේ ඒකත් එක්ක. මෙන්න මේක කියනවා මොකද්ද? චන්දරාගයේ වෙනස්කම. ඊළඟට මේ භික්ෂුව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට අහනවා. මොකක්ද අහන්නේ? කිත්තාවතා පනබන්තේ කන්දානම් කන්දහදි වචනං හෝති. ස්වාමීනි මේ කන්ද කියන්නේ කන්ද කියන අදිවචනයේ මොකද්ද මේ කන්ද කියලා කියන්නේ? දැන් රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ කියලා මේ දැන් උපාදාන ගැනමයි දිගටම කතා. පංච උපාදානස්කන්ධ ගැනමයි. දැන් මේකෙදි දැන් ඒකේ වෙනස්කම් ඒ පංච උපාදානස්කන්ධේ ඒ උපාදාන වෙන හැටි මේ ඔක්කොම කතා කරා. මේ අවංකව මේ භික්ෂුවක් අහන ප්‍රශ්න ටික. ඒ කියන්නේ අර හුදු දැනුමකට එහා යන අර්ථ උපරීක්ෂණයේදී ඉවර නොවෙච්ච අර්ථ ඉවර කරගන්න අහන විග්‍රහ. එතකොට මේ පංච උපාදානස්කන්ධ කියන එකේ පහනම් ඉතින් වර්ග පහක් කියන එක නේද? පහ කියවිලානේ. ඒතර උපාදානයි කියන එකක් කියුණානේ බැඳීම කියන එක. උපාදානයි කියන කාරණා උපාදානීය පංචීපාස්කන්ධය පංචීපාස්කන්ධයෙන් බාහිර දේව. දැන් අහනවා කන්ද කියන්නේ මොකද්ද කියලා. කන්ද කියන්නේ ඉතින් කොටස් කියන එකක් එක්කනේ. කොටස්. කියන්නේ ඒක සාමාන්‍ය තේරුම. ඊළඟට බුදුරණවහන්සේ මේ ස්කන්ධ නැත්නම් ගොඩවල් වින් වශයෙන් හම්බෙන දේවල්. ඒතර බුදුරණවහන්සේ වුණ මේ ප්‍රඥාප්තිය බුදුරණවහන්සේගේ ප්‍රඥාප්තියක් හැටියට මේ ලෝකේ මල්ලා භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරන මොනවද මේ ස්කන්ධ කියන්නේ? කන්ද කියන්නේ.
යංකින්චි වික්ඛු රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාව ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන්දුරේ සම්තිකේව අයං රූපක්ඛන්தோ. අන්න එතකොට දැන් මේ ඛණ්ඩ විග්‍රහ කරන්නේ මොකක් එක්කද? ඛණ්ඩයක් ඇටියට විග්‍රහ කරන්නේ තනියම නෙමෙයි. රූපය, වේදනාව, හඳුනා ගැනීම මේ ඔක්කොම එක. දැන් ඔන්න මෙතන මේ උපාදාන වචන නැහැ. ඔන්න දැන් පංච උපාදානස්කන්ධ කතාවක් නැහැ. රූප උපාදානස්කන්ධ කතාවක් නැහැ. දැන් මොකද්ද මේ කියන්නේ? අතීත, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, වර්තමාන, ඕලාරික, සියුම්, හීන, ප්‍රනීත, දුර ළඟ අයං රූපක්ඛන්தோ. යම් ඒ රූප ඛණ්ඩය, රූප ස්වභාවය, රූප ගොඩ, රූප ඒ රූප කොටස එකට කියනවා රූපක්ඛන්ධ කියලා. අන්න ඒක එතන රූප උපාදානස්කන්ධ කිව්වද නැහැ. මොකද ඇහුව ප්‍රශ්නේ මොකද්ද? ඛණ්ඩ කියන නිර්වචනය. දැන් මේ රහත් වෙච්ච ස්වභාවයක් කතා කරනවද? රහත් වෙච්ච ස්වභාවය ප්‍රඥාත් ඉක්මවලානේ. මේ කතා කරන්නේ මොකද්ද? දැන් මේ ඛණ්ඩ කියන කාරණා විග්‍රහ කරගන්න. යාකාචි වේදන අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං බහිද්ධාව ඕලාරිකං සුකුමං හීනං පණීතව යන්දුරේ සම්තිකේව සබ්බං වේදනා යන්දුරේ සම්තිකේව අයං වේදනක්ඛන්தோ. එතකොට මේ 11 ආකාරයක ඔන්න කතා කරන මොකද්ද? ඛණ්ඩ කතා කරනකොට ඛණ්ඩ නිර්වචනයටයි වේදනක්ඛන්ධය කිව්වේ. ප්‍රශ්නේ ඇහුවේ ඛණ්ඩනේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව එකතු කරගන්නේ නැතුව අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන පණින දුර ළඟ ඔරෝසියුම් කියන්න පුළුවන්ද? කියන්න බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව සම්බන්ධ වෙන්නේ නැතුව අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන පණින දුර ළඟ ඔරෝසියුම් කාරණාවක් කතා කරන්න බෑ. එතකොට ඛණ්ඩයේ හැටියට යම් කිසි කෙනෙකුට නිර්වචනය කරන්න වෙන්නෙම ඛණ්ඩ ඇහුවාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව එකතු වීම ඒ කාරණා හා සම්බන්ධ වීමනොයි. මොකද එහෙම නැතුව මේ පැවැත්මක් කියන්නේ මේ දැන් මෙතන පෙන්වන්නේ ඔන්න කෙනෙක් දැන් මේ ධර්ම ස්වභාවයක් මේ අහන්නේ. කලින් අහපු කාරණාවේදී ඉස්මතු වෙලා එනම බුදුරණවහන්සේ මේ දුන්න ප්‍රශ්නෙත් අවසානයේ දුන්න උත්තරෙත් එක්කම කෙනෙක් එක්කෙනෙකුට කියන අර කෙනෙක් ඉස්මතු වෙලා තියෙනවා. ඒකච්චස්ස ඒවම් හොති කෙනෙකුට මෙහෙම මේ විදිහට අදහසක් අනාගතේ මෙහෙම. එතකොට එහෙනම් ඒ කාරණා තුලදීම අර උපාදානස්කන්ධ කියලා ඒ විග්‍රහ කර පරයය තුලදීම හම් වෙන අර කෙනෙක් සම්බන්ධ වීමක් කියන එක. දැන් ඔන්න මෙතනදී ඛණ්ඩ නිර්වචනය අහන්නේ. ඛණ්ඩ සම්බන්ධයි. දැන් අර අහපු ප්‍රශ්න හැම එකකටම සම්බන්ධයි උපාදාන කියන එකත් එක්ක. දැන් මේ ඛණ්ඩ නිර්වචනය. ඛණ්ඩ නිර්වචනය එනකොට අන්න ධර්ම ස්වභාවයෙන් එතන දාන තිබ්බනේ මේ රූප උපාදානස්කන්ධ කියලා නෑ. මේ ඛණ්ඩ නිර්වචනයනේ. අන්න එතකොට මේ දකින්න කෝණේ දකින්න ඇත්ත විදිය කියන එක එතන ලස්සනට ඉස්මතු වෙනවා. හැබැයි දකින්න ඇත්ත විදිහේදී ලෝකයට තේරෙන විදිහේ ලෝකේ පැවැත්මක් ප්‍රකට නොවුනට යම් ක්‍රියාකාරීත්වයක් ඉදලා තියෙනවා. මම මේකට උදාහරණයක්ත් දෙන්නම් මේ ටික පැහැදිලි කරලා ඉවර වෙලා. ඔන්න ඕකට කියනවා ඛණ්ඩ ආදි වචනේ. ඒ කියන්නේ අචේතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන පණී දුර ළඟ ගොරෝසියුම් ඒ කරුණු වෙන් වශයෙන් කියනවා රූපක්ඛන්ධය, ඊළඟට වේදනාක්ඛන්ධය, සංඥාක්ඛන්ධය, සංඛාරක්ඛන්ධය, විඥානක්ඛන්ධය. ඕකට කියනවා ඛණ්ඩ ආදි වචනං කියලා. ඔන්න ඛණ්ඩ ආදි වචනේ. දැන් මේ පැහැදිලි කරේ ඛණ්ඩ. අපි ඊළඟ එකත් බලමුකෝ. ඒකත් බලලා අපි කතා කරමුකෝ. ඊළඟට අහන ප්‍රශ්නේ තමයි අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ කෝනකෝ බන්තේ හේතු කෝපච්චය රූපක්ඛන්දස්ස පඤ්ඤාය පඤ්ඤාපනාය කෝ හේතු කෝපච්චය වේදනක්ඛන්දාය පඤ්ඤාපනාය කෝ හේතු කෝපච්චය සංඥක්ඛන්දාය පඤ්ඤාපනාය කෝ හේතු කෝපච්චය සංඛාරක්ඛන්දාය පඤ්ඤාපනාය කෝ හේතු කෝපච්චය විඥානක්ඛන්දාය පඤ්ඤාපනාය. කලින් ඇහුවා නේද ඔහොම එකක්. කලින් ඔහොම එකක්ද ඇහුවේ. ඉමේ පන බන්තේ පංච උපාදානස්කන්ධක් කිම් මූලකා කියලා ඇහුවේ. කලින් ඇහුවේ මොකද්ද? ස්වාමිනේ පංච උපාදානස්කන්ධයේ මූල මොකක්ද? දැන් එහෙම එකක්ද අහන්නේ. දැන් වෙනම එකක් අහන්නේ. දැන්
දැන් පංච උපාදානස්කන්ධයට මුල මොකද්ද කියනකොට එතකොට පංච උපාදානස්කන්ධය කියන කාරණාවක් කියදිලා ඒකේ මුල මොකද්ද? අර අපි මේ ලෝකේ හිතන හදන වැඩ පිළිවෙල වගේ. අර තියෙන එකෙක් යවන්න නැති කරවන්න හදන වැඩ පිළිවෙල වගේ. ඒ අර ලෝකේ පැත්තත් එක්ක. දැන් මෙතන අහන පරියය බලන්නකෝ. ස්වාමීනි රූපස්කන්ධේ ප්‍රත්‍ය මොකද්ද? ප්‍රත්‍ය පැනවෙන්නේ පච්චය. මොන ප්‍රත්‍යෙන්ද? ස්වාමීනි රූපස්කන්ධේ පැනවෙන්නේ මොන ප්‍රත්‍යෙන්ද? කලින් ඇහුවේ පංච උපාස්කන්ධේ මුල මොකද්ද? පංච උපාදානස්කන්ධයේ මුල කියනකොට පංච උපාස්කන්ධයක් පෙන්නලා ඉවරයි. ඒකේ මුලක් තියෙනවා. දැන් අපි මේ මුල අයින් කරා නම් හරි. එතකොට නැති වෙනවා. ඒකට යනවා නැති වෙනවා කියන එක. මෙතන අහන්නේ එක මොකද්ද? පංච උපාදානස්කන්ධයේ පැනවීමේ මොන ප්‍රත්‍යෙන්ද පැනවෙන්නේ? කෝ පච්චය පංච උපාදානස්කන්ධ. පංච උපාස්කන්ධයේ නෙමෙයි පංච උපාස්කන්ධ ඒ කියන්නේ පංච උපාස්කන්ධي මේ අර තියෙනවා කියන කාරණාව එදීම නැතුව ඒ පංච උපාස්කන්ධයේ කියන කාරණාවේ ප්‍රත්‍ය මොන පැනවීම අන්න පැනවීමක් කියන නිර්වචනය කතා කරලා අහනවා. මේ පංච උපාස්කන්ධ කියන්නේ වෙනම රූපක් උපාදානස්කන්ධය නෙමෙයි රූපස්කන්ධය. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. උපාදාන කතාව නෙමෙයි. දැන් කලින් කතා කරා උපාදාන කතාවත් එක්ක. දැන් මේ උපාදාන කතාව නොවන විදිහට තියෙනවා සත්අට්ඨාන සූත්‍රයේ. විග්‍රහය ලස්සනට. ඊළඟට උදේවයි දකින්නවා විග්‍රහයේදී උපාදාන කතාවක් නැහැ. පංචීපාස්කන්ධය උදේවයි දකින්න කියලා අන කරනවා කියනකොට ඒ කියන්නේ කෙනෙක් එක්කනේ කාට හරි අන කරන්නේ විදිය විග්‍රහ කරන්නේ. විග්‍රහය කොහොමද එන්නේ? ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්ංගමෝ. ඉති වේදනා සමුදය ඉති වේදනා අත්ංගමෝ. එතකොට එතන මේ කියලා පෙන්වන්නෙත් නෑනේ. මෙසේ රූපය. මෙසේ රූපය. ඉති රූපං ඉති රූපස් සමුදය. එතන අර උපාදාන කියන එදිල නෑ. හොඳට බලන්න ඒ විග්‍රහ ටික. ඔන්න දැන් මේකෙදි අපි තව ටිකක් ඒක බැලුවොත් එහෙම මම මේ උත්තරයට කලින් පුංචි උදාහරණයක් උත්තරයක පැහැදිලි කරන්න. අපි අද ගොඩක් වෙලාවට මේ කරුණු දෙක විග්‍රහ කරගන්න පංචීපාස්කන්ධය පංචස්කන්ධය විග්‍රහ කරගන්න අපි කන්ද සූත්‍රය ගන්න ඕනේ සංයුත්ත නිකායේ තුනේ. දැන් ඒකදී අපි බලන්න අපි ශාස්ත්‍රීය කොච්චර නැද්ද කියන්නේ අපි ඒකදී අපේ අර්ථයක් දාන්න හැටි. බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ පංචස්කන්ධය කියන එකයි පංච උපාදානස්කන්ධය කියන එකයි. ඒකයි උත්තර දෙන්නේ. බුදුරජාණන් වහන්සේ එතන කොතනකවත් කියලා නෑ රහතන් වහන්සේගේ මෙහිමයි රහත් නොවෙච්ච කෙනාගේ මෙහිමයි. ඉතින් රහතන් වහන්සේගේ මෙහිමයි කියන්නේ පැනවීම ඉක්මවීමක් නේ. දැන් මේ සක්කාය කියන විග්‍රහය කතා කරන්න පින්වතුනි මේ තමන් කියන කාරණාව ඉස්මතු වීමක් එක්ක. සක්කාය නිරෝධයට ධර්ම දේශනා කරන්නේ. ඒතර ඒ කන්ද සූත්‍රයේ කොතනකවත් කියලා නැහැ රහතන් වහන්සේට කන්ද තියෙනවා උපාදාන නැති වුණාට පස්සේ රහත් මේ උපාදාන තියෙන කෙනා පුතඥයි කියලා. මොකද අපට නිකන් අපේ කෝණයට එක හරි වගේ. බුදුරණවහන්සේට පොඩ්ඩක් එක අඩු වෙලා වගේ. එහෙම දැම්මොත් නේ ප්‍රශ්නේ. දැන් අපි බැලුවොත් එතන තියෙන්නේ මොකද්ද? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීනපනේ දුරලන් ගොරෝසු සියුම්. යම් රූපයක් ඇද්ද ඒක රූපස්කන්ධය. ඊළඟට වේදනාස්කන්ධය. ඊළඟට අනිත් එකේ විස්තර කරනවා මොකද්ද? සාසවා උපාදානීය. ඔන්න ඕක තේරුම් ගන්න පුළුවන් මහා චත්තාරීසක සූත්‍ර තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය විග්‍රහ කරද්දී මොකද්ද විග්‍රහ කරන්නේ? සාසවා කියන වචනේ ආශ්‍රව සහිතයි. සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්ඛා. ලෞකික එකත් එක්ක ලෝකේ පැවැත්ම කියන එකත් එක්ක ලෝකෝත්තර ප්‍රතිපදාවේදී අනාසවා කියන කාරණාව පැහැදිලි කරන්නේ. අතන ආසවා කියලා කතා කරන්නේ. අනේ ආසවා කියන විග්‍රහය අතන තියෙනවා. ඒ අර පැවැත්ම දෙක විග්‍රහ කරලා පෙන්නන්නේ. ඊළඟට අපි පටිච්චසමුප්පාද කතා කරනකොට කතා කරනවා නේද පටිච්චසමුප්පාද ධර්ම හැටියට. පටිච්චසමුප්පාද ධර්ම කියන්නේ පටිච්චසමුප්පාදයට නෙවෙයි හැබැයි යමක් එකතු කරගෙනත් නෙවෙයි. පටිච්චසමුප්පාද ධර්මයේ හම්බෙන්නේ පටිච්චසමුප්පාද ඥානියත් එක්කනේ. අවිද්‍යාදී පච්චේ සූත්‍රය පැහැදිලි කරනවනේ. අවිද්‍යාව මොකද්ද? අවිද්‍යාව කාගේද? විදීම මොකද්ද? විදීම කාගේද? ඊළඟට සංකාරය මොකද්ද? සංකාරය කාගේද? ඔය ප්‍රශ්න දෙකම එකයි. ඔය මොකින් ගියත් අයිතිත්වයක් දීලා ඉවරයි. ඒවා මොනව හැටිද විග්‍රහ කරන්නේ? හේතුඵල පටිච්චසමුප්පාද ධර්ම. යමක් කියලා ගත්තත් යමක් අයිතිත්වයක් දුන්නත් ඒ දෙකෙන්ම මොකක් වෙලාද? මේ ධර්ම ස්වභාවය විනාශ වෙලා.
ඒ ධර්ම ස්වභාවය විනාශ වෙලා. එතකොට ධර්ම ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ. ඉන්න කෙනෙකුගේ සහ තියෙන දෙයකක විග්‍රහයක්. ඒ කියන්නේ මම සිද්ධාන්ත කියන කතාව හැම වෙලෙම පැහැදිලි කරේ. තියෙන සිද්ධාන්තයක් පටිච්චසමුප්පාදේ. සිද්ධාන්තයට අයිති කෙනෙක් ඉන්නවා. සිද්ධාන්ත වෙන වැඩ පිළිලක් තියෙන. ඊතර වෙන ප්‍රතිපදාව කියන එක එන්නේ නැහැ. දැන් පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ පින්වතුනි මොකද්ද? ඊතර වෙන ප්‍රතිපදාවක්. මිසක් පවතින ප්‍රතිපදාවක් නෙමෙයි. පටිච්චසමුප්පාද සමුදය දකින්නකොට නිරෝධය දකින්නකොට මොකද්ද වෙන්නේ? ඊතර වෙන ප්‍රතිපදා. ඒක කියනවා ඊතාවතාකෝ සම්මාදිට්ඨිය හොති කියලා. ඒ දැක්ම සම්මාදිට්ඨිය මොන දැක් සම්මාදිට්ඨියද? ලෝකුත්තර ලෝකයෙන් ඊතර වෙන. ඊළඟට තමයි ඒ දැක්මත් එක්ක යෙදෙනකොට මොකද්ද? උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද. මෙන්න මේක ඉක්මන ප්‍රතිපදාවක් වෙනවා. ලං වෙලා එකතු වෙලා බැහැගෙන ඉන්න ස්වභාවය ඉක්මන ප්‍රතිපදාවක් වෙනවා. ලං වෙලා එකතු වෙලා බැහැගෙන. එතකොට ලං වෙලා එකතු වෙලා බැහැගෙන කියන කාරණාවට ඒක යෙදෙන්නේ නැති ඇයි යමක විග්‍රහයක් එන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් පංචපාස්කන්ධයේ උදේවයි දකිමින් වාසය කරනකොට ඒක දැන් පංචපාස්කන්ධයේ උදේවයි දකිමින් වාසය කරනවා කියන කාරණා විග්‍රහය මොකද්ද පැහැදිලි කරන්නේ? පංචපාස්කන්ධයේ උදේවයි දකින්න කෙනෙක් එක්ක පැහැදිලි කරනවා. මොකද ලෝකේ කෙනෙකුට නෙමෙයි ප්‍රතිපදාව කරන්න කියන්නේ. ඒ කෝණේ ලෝකේ. හොඳට මේ කරුණ ටික අහන්න නැත්නම් මේක තේරුම් ගන්න බෑ. එතකොට මේක ඉස්මතු කරන්නේ ඉති රූපං ඉති රූප සම ඉති රූප සත්ංගම. ඕකනේ. ඒ දකින්නකොට ඒ දැක්ම පිළිබඳ විග්‍රහය උපනිෂද් සූත්‍රය පැහැදිලි වෙනවා. මොකද්ද? ඔය දැක්ම කියන කාරණා පටිච්චසමුප්පාද එක්කනේ පැහැදිලි කරන්නේ. කය ඥානය ඇති වෙන්නේ. කය ඥානෙට හේතුව ඉස්මතු කර යන ලස්සන පටිච්චසමුප්පාද දර්ශනය. අවිද්‍යාව හේතුවෙන් සංකාරයෙන් විඥාන. ඔහොම කතා කරන් ගිහිල්ලා දුක හේතුවෙන් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව හේතුවෙන් කියලා මේ දුක හේතුවෙන් ශ්‍රද්ධාව තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව හේතු කරගෙන මොකද්ද? නිවෙනවා. දැන් අපට තේරෙන්නේ පින්වතුනි අර තියෙන සිද්ධාන්තයක් කියලානේ. මේ ප්‍රත්‍ය දකින්න ඊතරන මාර්ගය කියලා යන්නේ නැහැනේ. දැන් උපනිෂද් සූත්‍රයක් ගත්තට පස්සේ අවිද්‍යාවෙන් නිවෙනවා. අවිද්‍යාව හේතුවෙන් සංකාර හේතුවෙන් විඥාන ඔහොම පැහැදිලි කළා දුක හේතුවෙන් ශ්‍රද්ධාව හේතුවෙන් ප්‍රමුදිත භාවය රෝනිත භාවයෙන් ප්‍රීතිය ඔහොම අරහත්ය දක්වා. මොකද්ද වැඩපිළිවෙල? අර ඉති රූපං ඉති රූප සමුදය කියලා දකින්න වැඩපිළිවෙල. එතකොට එතන අර දකින්න කෝණේ ධර්ම ස්වභාවයක් ප්‍රකට කළා. මිසක් සිද්ධාන්තයක් පැහැදිලි කරේ නෑ. ඉන්න කෙනෙකුට යම් වැඩපිළිවෙලක් පැහැදිලි කරේ නෑ. ඒකයි මේ කන්ද උපාදාන කන්ද කියන කාරණා දෙක භාග්‍යතුන් වහන්සේ මේ දේශනා ශෛලිය විග්‍රහ කරන්නේ. රහතන් වහන්සේට කන්ද කතා කරන්නේ නෑ. එහෙම විග්‍රහයක් නෑ. අර කාලය තමයි 11 ආකාරයේ කියන කාරණා විග්‍රහය පැනවෙච්ච තැනදී පැනවීමක් ඉදිරියන්නේ. පැනවීම යෙදීම යෙදෙන්නේ දැන් මෙතන මේ කන්ද අධිවචනේ පැහැදිලි කරේ. දැන් රූපය කියලා පැනුණා නම් වේදනා සංඥා සංකාර ඒ පඤ්ඤාපනාවනේ අහන්නේ. එතකොට එහෙනම් අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසුම් කියන කාරණාව එක රූපක්ඛන්දේ පැනුණා නම් පැනුනේ කුමක් එක්කද? ඔන්න හේතුව. චත්තාරෝච මහා භූත වේදනාඛන්දේට පස්ස හේතු ඊළඟට අරකට මේ පස්ස හේතු සංඥාවට සංඥානඛන්දේට සංකාරඛන්දේට පස්ස හේතු විඥානඛන්දේට නාම රූප හේතු. එතකොට පැනුනේ ඒ හේතුවේ. එතකොට අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර කියන එකෙන් පැනුණා නම් රහත් වෙලා නැහනේ. නිවිලා නැහනේ. එතකොට බුදුරණවහන්සේ කන්ද සූත්‍රේ කොහොමද රහතන් වහන්සේ නමක් කතා කරන්නේ නැහැ. රහත් වෙනවා කියන වචනයක්වත් දාන්නේ නැහැ. මේ ධර්ම ස්වභාවය. ඒක හොඳට මේ දේශන හැම එකක්ම සමස්තයක් වශයෙන් අධ්‍යයනය කරලා බලන්න. ඒකෙදි මේ බලන්න ඒතකොට බුදුරණවහන්සේ කොච්චරනම් මේ ධර්මය අංග සම්පූර්ණව කිසිදු අඩුවක් නැතුව කේවල පරිපූර්ණ වශයෙන් නිබ්බාන ඉලක්ක කරගෙන අර්ථ ව්‍යංජන සහිතව දීලා තියෙනවාද? අපි මේක එකක් හරි අඩුවෙන් බැලුවොත් අර්ථ ව්‍යංජන රහිතව කේවල පරිපූර්ණ බව ප්‍රකට නොවන විදිහට බැලුවොත් අපිට මේ දේශනාව අපි මොකක් කරගෙනද? ගොම බින්දුවක් දාගෙන කීරිහල් කට්ටියට කන්න බෑ, බොන්න බෑ. විසික් කරන්න වෙනවා ඔක්කොම ටික. ඔක්කොම ටික විසික් කරන්න වෙනවා. බේරලා ගන්න බෑ අපව. ආයෙ මුලින් ඉඳලා කීරි ටිකක් ගන්න වෙනවා. ආයෙ අන්න මුලින් ඉඳලා ආයෙ අහන්න වෙනවා. ආයෙ මුලින් ඉඳලා හරි තමයි ආයෙ ඇති වෙන්නේ. නැත්තම් අපට අර ටික ඔක්කොම එනවා. මේකට මම දැන් උදාහරණයක් කියලා දෙන්නම්. මොකද හේතුව මේක ටිකක් තේරුම් ගන්න. අපි හිතමු මැජික් කාර්යයේ මැජික් එකක් පෙන්වනවා. ඇත්තටම පෙන්වනවා මැජික් එක. මොකද මැජික් එකේ කඩුවක් ගිලිනවා. දැන් ඇත්තටම කඩුවක් ගිලින බව හොඳට කඩුව ගිලින බව ඉස්සරහින් අපට පේනවා.
දැන් අපි ඒක කෙල හෙලාගෙන බලන් ඉන්නවා. ඒ කියන්නේ එච්චර පුදුමයක්. කොහොමද මේ කඩුවක් ගිලින්නේ? එතකොට දැන් නුවණ දැන් අපි කියන අනුකම්පා හිතිච්ච කෙනෙක් ඇවිදින්න, ඒ කියන්නේ එච්චර ඒකේට ගිජු වෙලා බලන් ඉන්න නිසා හිතන්න පුළුවන් මෙයා මෝඩයෙක් නෙමෙයි කියලා හිතෙන කෙනෙක් ඇවිදින්න කියනවා ඉස්සල්ලාම. ඔතන සිදුවෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි මේ කඩුව හදලා තියෙන්නේ රබර් වලින්. පේන්නේ නැහැ එළියට ඒක. ඔක කට ඇතුළට දානකොට ඔක නැවෙනවා. ඔන්න ඔය වගේ විග්‍රහයක් කරන ඇවිදින්න. හැබැයි දැන් මෙයා කියපු කාරණාව නිකන් එයා හරි වැදගත්. හරි ගෞරවනීය බවක් ඉස්මතු වෙලා එනවා. දැන් එහෙම කියද්දී කිසිදු විදිහකින් කොයිම ආකාරයකින්වත් එහෙම බවක් මැජික් එක බලාගෙන කෙලහෙලාගෙන බලාගෙන ඉන්න කෙනාට පේනවද? කිසිම විදියකින් කොයිම ආකාරයකින්වත් පේන්නේ නැහැ. කඩුව ගිලිනවා කියන එකමයි පේන්නේ. අරක පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. ඉතින් විශ්වාස කරන්න හැමෝටම අමාරුයි නේද ඒක? ඇත්ත වෙන්න ඇති කියලා. විශ්වාස කරන්න අමාරුයි. එතකොට දැන් ඒ කෙනා කියපු කාරණාව එක්ක බලනකොට ඒ කාරණාවට කිසිදු ලංවීමක් අපේ අත්දකින්න ඒ කඩුව ගිලිනවා කියන කෝණයට සමීප නැහැ. එයා කෙරේ විශ්වාසය වැඩි වෙච්ච තැනදී මොකද වෙන්නේ? විශ්වාසය වැඩි වෙච්ච තැනදී එයාට අවනත වෙන්න යමු වෙනවා. හැබැයි අවනත වෙන්නේ විශ්වාසය නිසා මිසක් අපට අපේ කෝණේ කිසිම දෙයක් ඒකට සාධාරණ හේතු නැහැ. විශ්වාසය අධිකමට අවනත වෙනවා. අවනත වුණාට පස්සේ එයා කියලා දෙනවා මෙන්න මේ විදිහට මේ කෝණයෙන් ගිහිල්ලා බලන්න. මෙතනින් ගිහිල්ලා බලන්න. අතනින් ගිහිල්ලා බලන්න මේ සිදුවෙන වැඩපිළිවෙල කියලා ඒ සියුම්ම සූක්ෂම විදිහට මේක මේ කරන හැටි ඒක වෙන හැටි පෙන්වන්න කෝණ ටිකක් පෙන්වනවා. ඒක මේ මෙහෙම බලන්න කියලා. ඒ ඔක්කොම කියලා දෙනවා. දැන් කඩුව ගිලින්න පේන කෙනානේ. දැන් මෙයාට පේනවද අර රබර් විදිහ එකක් නැමෙන එක පේන්නේ නැහැ. මෙයාගේ කෝණේ අදාළම නැහැ. දැන් අරයා පෙන්වන නිසා ඔන්නේ කෝණ වලට යොමු වෙවි බලන්න යනවා. බලන්න යනකොට හරියට යා කියපු කෝණ එක්ක බලනකොට හරියට මේ විදිහට බලනකොට මොකද්ද පේන්නේ? අර රබර් වලින් හදපු කඩුව නැමෙනවා ඇතුළට එනකොට. ඒක දැකපු සැනින් එයාට පේන්නේ ආයෙසරට ඇවිල්ලා බලනකොට පෙනිච්ච කඩු ගිලීමක් එහෙම්මම දැන් පේන්න තියෙනවා. පේන්න තියෙන ඒකම ඉස්සරහට ආවට පස්සේ දැන් පිටිපස්සට ගිහිල්ලා ඒ කෝණ වලින් බලනකොට විතරයි පේන්නේ රබර් ටිකක් ඇකිලෙන එක. ඉස්සරහට පේනවද ඒක? ඉස්සරහට ඒක පේනවනේ. ඉතින් හැමෝටම මේක පේනවනේ. මැජික් එකක් වෙන්නේ නැහනේ. ඉස්සරහට ඒක පේනවනම් හැමෝටම මේක පේනවා. මැජික් එකක් වෙන්නේ නැහැ. ඉස්සරහට එළවෙලට පස්සේ මොකද්ද පේන්නේ? කඩුවක් ගිලිනවා. හැබැයි කඩුවක් ගිලිනවා කියලා පෙරුණට ඇත්තටම කඩුවක් ගිලින බව යාට දැන් හම්බෙනවද? නැහැ. පේන්න තියෙන්නේ කඩුවක් ගිලිනවා. දැන් එයාට පේනවද රබර් එකක් නැමෙනවා? පේන්නේ නැහැ. පේන්නේ නැහැ. හැබැයි අර පච්චවේක්ඛා ඥානය කියන්නේ ඒකයි. එයාට ඒ වුණාට කඩුවක් ගිලින බව අහුවෙන්නේ නැහැ. කලින් කඩුවක් ගිල්ලද? දැන් මේ නුවණ ආවහම යාට ඒක දැක්කට පස්සේ කලින් කඩුවක් ගිල්ලද? කලින් මං ඇත්තටම කඩුවක් ගිලිනවා දැක්කද? කඩුවක් ගිලින කාරණාව තිබිච්ච එක නැති වුණාද? කලින් ඇත්තටම කඩුවක් ගිලිනවා කියපු තිබිච්ච කාරණා නැති වුණාද? නෑනේ. ඒකක්වත් දෙන්නේ නෑනේ. අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ කියන කාරණාව ඔන්න ඔය වගේ. මායාව ඔය මායාව උදාහරණ විඤ්ඤාණයට පෙන්නනවනේ. ඒතකොට බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය පෙන්නන කාරණාව කිසි දෙයකින් කොයිම අයුරකින්වත් අපේ කෝණයට ගැලපෙන්නේ නැහැ. කිසිම විදිහකින් ගැලපෙන්නේ නැහැ. අපට හම් වෙන කෝණේ. සම්පූර්ණ විශ්වාසය මත වැදගත් නිසා විශ්වාසය මත යනවා. එතකොට නම් බාන ධර්මය හද්දී අර ගොම බින්දුවක් අහන කොච්චර විකෘතියක් වෙනවද නේ? ඒ විශ්වාසයට යන්නේ තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවට යන්නේ තියෙන්නේ. සද්ධා සාදු පතිට්ඨිදා. සද්ධා ලාභං. සද්ධානුසාරී විග්‍රහ කරන්නේ. ඒකට අනුගත වෙනකොට මොකද වෙන්නේ? ඒකට අනුරූප වෙනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක්වත් අපේ කොන්න නෑනේ. අනුරූප වෙනකොට අන්න දැන් හම්බ වෙන්නේ මොකද්ද? ඔන්න බලන්න. කඩුව ගිලිනවා කියලාද හම්බෙන්නේ ඒ කෝණයත් එක්ක බලනකොට. දැන් ඇත්තම සිද්ධිය මොකද්ද? සත්‍යම සිද්ධිය කඩුව ගිලින එකද? රබර් එකක් ඇකිලෙන එකද? රබර් එකක් ඇකිලෙන එක. සත්‍යම සිද්ධිය ඒක. කඩුව ගිලින එක නෙමෙයි. හැබැයි රබර් එකක් ඇකිලෙන විදිය නොදැකීමේ අඥානකමත් එක්ක කඩුව ගිලිනවමයි. හැබැයි රබර් එකක් ඇකිලෙන හැටි නොදැක්කත් කලින් ඒක දැකපු නිසා කඩුව ගිලින බය වුණාට නුවණ තියෙනවා
මොකද්ද? අර රබර් එක ඇකිලෙන හැටි. හැබැයි යම් කිසි කෙනෙකුට අපි හිතමු රබර් එක ඇකිලෙන හැටි දැකපු කෙනෙකුට කඩුව ගිලින එක බලාගෙන ඉන්නවා නම් එයාට පෙන්නලා කියන්න වෙන්නේ උඹ අර රබර් එක ගිලින හැටි බලපන් කියලාද කඩුව ගිලින හැටි වල ඇත්ත බලපන් කියලාද? අපි හිතමු කෙනෙක් ඔන්න ඒ රබර් එක නැමෙන ආකාරය දැකපු කෙනෙක් ඉස්සරහා ඉඳලා කඩුව ගිලිනවා පේනවා. දැන් එයාට රබර් එකක් නැමෙන ආකාරය පේන්නේ නැහැ. එකක් පේන්නේ නැහනේ. හැබැයි පේන නැති වුණාට එයාට නුවණ තියෙනවා. එහෙම නුවණ තියෙන කෙනෙකුට උනත් කියලා දෙන්නට ඕන නැත්තේ. රබර් කඩුවක් නම් ගිලිනවා පේන්නේ. ඔන්න ඔය කඩුව ගිලින එකේ ඇත්ත බලපන් කියලාද පෙන්නන්න නැත්නම් රබර් එක ගිලින එක ඇත්ත බලපන් කියලාද? කඩුව ගිලින එක ඇත්ත බලපන්. ඒ රබර් එකක් ගිලිනව නෙමෙයිනේ දැන් පේන්න තියෙන්නේ කඩුව ගිලිනවනේ. හැබැයි කඩුව ගිලින එකේ ඇත්ත බලපන් කියන්නේ එයාට පේන්නේ මොකද්ද? රබර් එකක් ගිලිනවා. රබර් එක කියන්නේ අර නැමෙනවා. කඩුව ගිලින එකේ ඇත්ත බලහන් කියනකොට පේන්නේ රබර් එකක් නැමෙනවා. මේ කියන්නේ කඩුව ගිලින එක ඇත්ත බලන්න කියලා. වෙන එකක් නෙමෙයි. එතන මේ ඔන්න බුදුරණවහන්සේ පෙන්වන මේ ලෝකේ ඛණ්ඩ පංච උපාදානස්කන්ධ කියලා එකක්. පංච උපාදානස්කන්ධ කියන්නේ හරියට කඩුව ගිලිනවා වගේ. ඒක තමයි ලෝකේ ඕන දැන් ඒ කියන්නේ ඕන කෙනෙක් ඕක බුදුවරු ඕනේ නැහැනේ ලෝකේ පංච උපාදානස්කන්ධය ගැන අර පැහැදිලි කරලා පෙන්වන්නේ. අනිත් අයත් දන්නවා. හැබැයි මේ සිද්ධිය දන්නේ. ඒක හොඳට විග්‍රහ කරගන්න පුළුවන්. අර කෝණ වෙනස් කරලා බලන්නේ නැහනේ. බුදුරණවහන්සේ කෝණ වෙනස් කරන්නට පෙන්නනවා. යෝනිසෝ මනසිකාරය උපද්දවලා. තමන්ගේ එකට සම්පූර්ණයෙන් හාත්පසින් වෙනස් දෙයක් කියලා. වෙනස් දෙයක් නේ. කිසිසේත් පේන්නේ නැහැ රබර් එක කියලිනවා. වෙනස් දෙයක් කියන්නේ. කියලා ඒට අනුගත වෙලා යමු වෙනකොට අන්න ඒ කෝණෙටම ඒ කෝණය සකස් වුණාම අර කෝණයෙන් අයින් වෙලා වෙන කෝණයකට ගියාම ඒ කෝණයට පේනවා අර රබර් එක ඇකිලෙන හැටි. අන්නේ ඇත්ත සිද්ධියත් රබර් එක ඇකිලෙන එකනේ. එහෙනම් ඇත්ත සිද්ධිය මොකද්ද? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හින පණීත මෙන්න මේවයි ඛණ්ඩ ස්වභාවය. රූපක් ඛණ්ඩ වේදනක් ඛණ්ඩ සංඥාක් ඛණ්ඩ සත්‍යයක්. හැබැයි එතන සිද්ධියක් තියනවද නැද්ද? ඊතර වෙලාද? නැහැ. සිද්ධියක් තියෙනවා. කඩුවක් ගිලින බව යමු නොවුනට රබර් එකක් නැමෙන බව යමු වීම තියෙනවා. ඇත්තම ඒක. ඉස්සරහට ගිල බැලුවත් ඇත්ත ඒක. කෝණයෙන් බැලුවත් ඇත්ත ඒක. හැබැයි කඩුව ගිලින එකක් තිබිච්ච එක නැති වුණාද? එහෙම වෙන්නේත් නැහැ. එහෙම එකක් නෙමෙයි. අර තිබෙන පංච උපාදානස්කන්ධයක් නැති වුණා. ඒ දෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ හිටපු කෙනෙක් අයින් වුණා. ඒ දෙන්නේ නැහැ. ඒ මොකක්වත් යෙදෙන්නේ නැහැ. ධර්ම ස්වභාවය තමයි අර සිදුවෙන්නේ. ඒිනුත් ඊතර වීමට කියනවා නිවීම කියලා. ඔන්න ඔය කරුණු ටික හොඳට හිතන්න. ඔය ඊට වඩා විග්‍රහ කරන්න බෑ. මොකද හේතුව අපට හිතන්න නියෝ නැත්තේ. අපට යෝනිසමනසිකාර වෙන්න යමක් ඉස්මතු වෙන්නට ඕන නැත්තේ. වෙන එකක් නෙමෙයි. එතකොට දැන් ඔන්න එහෙනම් මෙතන මේ පණවනවා බුදුරණවහන්සේගෙන් අහනවනේ මේ වගේ පැනවීම ප්‍රත්‍ය මොකද්ද කියලා. මොන ප්‍රත්‍යෙන්ද පැනවෙන්නේ කියලා. එතකොට රූපක්ඛන්ධේ පැන වෙනවා හතර මහා භූත ප්‍රත්‍යේ. වේදනාක්ඛන්ධේ පැන වෙනවා පස්ස ප්‍රත්‍යේ. සංඥාක්ඛන්ධේ පැනනවා පස්ස ප්‍රත්‍යේ. සංකාරක්ඛන්ධේ පැනනවා පස්ස ප්‍රත්‍යේ. විඥානක්ඛන්ධේ පැනනවා නාම රූප ප්‍රත්‍යේ. දැන් මේ මොකක්ද ඉස්මතු කරේ? පටිච්චසමුප්පාද ධර්මයේනේ. ඒ ප්‍රත්‍යෙන් පැනවීම ඉස්මතුනේ. එතකොට එතනදර උපාදාන කතන්දරයක් ඒකේ දෙල්ලක් නැහැ. ප්‍රත්‍යෙන් පැනවීම. හේතුවයි ඵලයයි ලං වෙලා එකට කතා කිරිලා එහෙම දෙල්ලක් නැහැ. ප්‍රත්‍ය පැනවිල්ල. ඊතරවන ප්‍රතිපදාවක්. ධර්ම ස්වභාවයක්. එතකොට ඔන්න මේ ටික තමයි හේතු ටික හැටියට පනවන්නේ. යමක් පෙන්වන්නේ නැහැ එතකොට ඒකයි අපි නිතරම කතා කරන්නේ පැහැදිලි කරලා පෙන්වුවේ බුදුරණවහන්සේ පෙන්වන මේ හේතුඵල ධහමේ කරුණු තේරුම් ගන්න අපට කොච්චර නුවණක් කොච්චර හැකියාවක් අවශ්‍යයිද කියලා. අපි මේවා කෑලි විතරයි ගන්නෙ. අපට දැන් පස්සය ඊළඟට මේ හැම එකක්ම කොහොම නුවණක් කරනද මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්න. ශ්‍රද්ධා මුල් වෙලා විශාල නුවණක් අවශ්‍යයි. කතම්පන බන්තේ සක්කාය දිට්ඨිය හොති. ඔන්න ඊළඟට අහන ප්‍රශ්නේ. ස්වාමීනි සක්කාය දිට්ඨිය මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද අහනවා. ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදු අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදු සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තාන. අපි මේක නම් ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඒ තමයි කවුරු ගැනද මේ කියන්නේ? අසුතවත් පුතඥයා. එතකොට අසුතවත් පුතඥයා ගැන කියන්නේ අහපු ධර්මය අහපු නැති කෙනා. බුදුරණවහන්සේගේ ධර්මය අහපු නැති කෙනා.
එයාගේ ස්වභාවය මොකද්ද? ආර්යයන් වහන්සේලා දන්නේ නැ සත්පුරුෂ බවකුත් නෑ යාට. ඒ කියන්නේ අර විදිහට දහමට අවනත නොවීම කියන කාරණාව එක්ක. එයා සත්පුරුෂයෙකුත් නෙමෙයි අසත්පුරුෂ බවක් එන්නේ. ආර්යයෙකුත් නෙමෙයි අනාර්ය බවක් එන්නේ. එතකොට හොඳට මතක තියාගන්න එක. දැන් ඇත්තටම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇහෙන තැනදී ඒ ධර්මයට යොමු වීමට ඒ ධර්මයේ පිළිගන්නවා නම් යොමු වීමට බැරි එකම කාරණාව මොකද්ද? අර ගණක මොග්ගල්ලාන සූත්‍ර අපි කතා කරේ. අර අසත්පුරුෂකම. නැත්තම් අර කෙලෙස් ධර්මයන් ටික. ඒ ශ්‍රද්ධාවට අනුව අනුගත නොවීම කියන එක. දැන් මේ කරුණු හැම එකම පැහැදිලි වෙන්නේ ඒක. එතකොට ඔන්න රූපය තමා කියලා, වේදනාව තමා කියලා මොකද්ද මේ සම්මර්ෂණය? මෙතන කියන්නේ මේ රූපය තමයි කියලා හිතනවා කියන්නේ නැහැ. හොඳේ? ඊළඟට රූපය තමයි කියලා ගන්නවා කියන්නේ නැහැ. වේදනාව තමයි, වේදනාව තුලින් තමයි. දැන් අපිට මේකේ තියෙනවානේ වේදනාව අත්තතෝ සමනපස්සති අත්තනිවා වේ. ඒ කියන්නේ වේදනාවෙන් තමා හැදිලා, තමාගෙන් වේදනාව හැදිලා. ඉතින් වේදනාවෙන් තමා හැදිලා, තමාගෙන් වේදනාව හැදිලා. මේ මොනවද මේ? සක්කාය දිට්ඨි. දැන් අපි ගන්නවානේ හේතුවෙන් අටගත් ඵලය දකින්න නැති වුණොත් ඔන්න තමා හැදිලා. තමා හැදෙන්නේ මෙහෙමයි. මොකක්ද ඒකට කියන්නේ? සක්කාය දිට්ඨිය කියලා. ඒකත් සක්කාය දිට්ඨිය. ඒ විදිහට සම්මර්ෂණයක් වෙන්නේ ගන්නව නෙමෙයි, බැහැ ගන්නව නෙමෙයි, හිතනව නෙමෙයි සම්මර්ෂණයක්. සම්මර්ෂණයක් කියලා කියන්නේ ඒ කරන වැඩපිළිවෙල. එතකොට කරන වැඩපිළිවෙලකට මේක හම්බෙන්නේ. මම හිතන්නේ ඔබට ධර්ම සාකච්ඡා 106 105 ලැබුණා නම් 105 මේක සවිස්තරව විස්තර කරලා පෙන්නවා. මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව වේදින ආකාරය. කොහොමද මේක මේ බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙන්නේ? මාමාලුන්ගේ සූත්‍රය අසුරු කරගෙන ඊළඟට මේ සක්කාය දිට්ඨිය කියන මේ නිර්වචනය යෙදෙනකොට මේකට සම්මර්ෂණය කියලා දාන්නේයි. මේකට මේ හෝති හරි භවති හරි කියලා නොදාන්නේයි. මේ කාරණාව 105 ධර්ම සාකච්ඡාවේ හොඳට විග්‍රහ කරා. ඒක අහන්න. එතකොට ඒකේ මේක තව වැඩි දුර තේරුම් ගන්න පුළුවන්. මේකට කියනවා සක්කාය දිට්ඨිය. ඒකට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ හැම එකටම උක පැහැදිලි කරනවා. කතම්පන බන්තේ සක්කාය දිට්ඨි නහෝති. ඔන්න සක්කාය දිට්ඨි නැති බව. සක්කාය දිට්ඨිය නැති බව කියන්නේ නැති බවක් සම්මර්ථනය කරනවා නෙමෙයි සම්මාසනය කිරීම නෑ කියලා. අපි ඕක වරද්දව ගන්නවනේ. දැන් මේකේ මොකද්ද කියන්නේ? ඉද බික්කවේ සුතවාරිය ශාවකෝ. මහණෙනි සුතවත් ආර්ය ශාවකයා අරියානන් දස්සාවි. ආර්යයන් දන්නවා දකිනවා සත්පුරුෂ බවත් යුක්තයි. එයා මොකද්ද වෙන්නේ? න රූපං අත්තතෝ සමනුපස්සති. මොකද්ද වෙන්නේ? න රූපං අත්තතෝ සමනුපස්සති. දැන් අපිට හිතෙන්නේ මොකද්ද? අපි හැම වෙලෙම තමාට මොනවාරි ගන්නනේ හදන්නේ. අපි හිතනවා රූපය ආත්මය වශයෙන් සම්මර්ෂණය නොකිරීමක් කියන එක. ඒ කියන්නේ නොකිරීම ලැබීමක් කියලා. මෙතන කියන්නේ කලින් පැහැදිලි කර කිරීමක් කියලානේ. ඒ කිරීම ඉක්මවීම. මිසක් කිරීම නොකිරීම ලැබීමක් නෙමෙයි. සම්මර්ෂණය නොකිරීමක් කියලා කියන්නේ. නොකිරීම ලැබීමක් නෙමෙයි. එතකොට මේ විදිහටම පංචීපාස්කන්ධය පිළිබඳ ඒ තමා හැදිලා තියෙන්නේ තමා තුල කියන මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට දැන් මේ විග්‍රහ කරන්නේ මොකද්ද? ධර්ම ස්වභාවයක් නේ. එතකොට මේක හවු වෙන්නේ කාටද? ආර්යයට. සක්කාය දිට්ඨි සම්මර්ෂණය කියන්නේ ඒකයි. සක්කාය දිට්ඨිය හම්බෙන්නේ කාටද? ආර්යයට. ඒක ලස්සනට මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි වෙනවා. ඉතින් මේකේ විස්තර 105 ධර්ම සාකච්ඡාවේ තියෙනවා. විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මේක කියන සක්කාය දිට්ඨිය නැති එක. න කියන කාරණාව එක්ක. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය න සමනුපස්සති. න රූපං අත සමනුපස්සති. න රූපන්තං සමනුපස්සති. ඔන්න ඔය ටික න කියන කාරණාව එක්ක යෙදෙන්නේ නැති බවක් පැහැදිලි කරනවා. ඔකට කියන සක්කාය දිට්ඨිය නැහැ කියලා. කෝනකෝ වහන්තේ රූපේ අස්සාදු කෝ ආදීනෝ කින් නිස්සරණ කෝ වේදනා අස්සාදු කෝ ආදීනෝ කින් නිස්සරණ කෝ සංඥා අස්සාදු කෝ ආදීනෝ කින් නිස්සරණ කෝ සංකාරේසු අස්සාදු කෝ ආදීනෝ කින් නිස්සරණ කෝ විඥානං අස්සාදු කෝ ආදීනෝ කින් නිස්සරණ. ස්වාමීනි රූපේ ආස්වාදේ මොකද්ද? ආදීන නිස්සරණේ මොකද්ද? වේදනාවේ සංඥාවේ සංකාර විඥානේ ආස්වාද ආදීන නිස්සරණේ මොකද්ද අහනවා. යංකෝ බික්කු රූපං පටිච්ච උපජ්ජ සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ. මහණ රූපේ ප්‍රත්‍යයෙන් උපදිනවද සැප සොම්නසක්. මේක රූපේ අස්සාදී. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. යම් රූපයක් අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයයි අයිති. මේකට කියනවා රූපේ ආදීනවේ.
යෝ රූපේ චන්දරාග විනෝ චන්දරාග පහන ඉදං රූපේ නිස්සරණ. රූපේ චන්දරාගයේ විනය ඉක්මුණාම ඒකට කියන රූපේ නිස්සරණය කියලා. මේකත් මම එදන් අපි ගොඩාක් සාකච්ඡා කරා මේ ආස්වාද ආදීන නිස්සරණේ පිළිබඳව. මොකද මේ පෙන්වන්නේ සමුදය අෂ්ටාංගමයත් එක්ක කතා කරන්නේ. මේ කාරණා බුදුරණන් හැමතැනම කතා කරන්නේ ඒකත් එක්ක. මේ භික්ෂුවත් මේ කාරණා වහන්නේ කුමක් එක්කද? සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය නැති බවයි එක්ක. ඒ කියන්නේ නුවණ තියෙන භික්ෂුන් වහන්සේලා. එතකොට එනම් මේ මෙතන අර රූපය කියලා බැඳීමේ ගත්ත කාරණාවක් එක්ක නෙමෙයි. දැන් අර මුලින් පැහැදිලි කරන්නේ රූප උපාදානස්කන්ධේ චන්දරාගින් රූප මේ කියලා උපාදානේ. දැන් මේ කතා කරන්නේ එහෙම එකක් එක්ක නෙමෙයි. දැන් බලන්න කොතනක ඔය පටිසමුප්පාද විග්‍රහ කරද්දී අපි පටලවා ගන්න එකක් නේ. පටිසමුප්පාදේ තියෙනවද වේදනා උපාදානස්කන්ධය කියලා එකක්, වේදනා ඛණ්ඩය කියලා එකක්. පටිසමුප්පාදේ තියෙන වේදනාව කියලා. වේදනාව විග්‍රහ කියන්නේ මොකක්ද? චක්කු සම්පස්සජා වේදනා. හොර සම්පස්සජා වේදනා. ගහන සම්පස්සජා වේදනා. ඔහොමනේ තියෙන්නේ. අපි අපේ කැලේ දාගන්න හොඳ නෑ ඒකට. එතකොට ඒකේදී අර කරුණු එකක්වත් නැහැ. ඒ විස්තර නැහැ. කන්ද කතාවක් ඉදලා නැහැ. උපාදාන කතාවක් ඉදලා නැහැ. ප්‍රත්‍යක්ෂ භාවයක් ඉස්මතු කරලා පෙන්නන්න. මෙතනත් ඔන්න මේ ඒක පෙන්නන්නේ. ප්‍රත්‍යක්ෂ භාවය. දකින නුවණක් එක්ක පෙන්නන්නේ. ඒක ඇත්තටම දැන් අපි ගත්තොත් සති මේ අනත්ත ලක්ෂණ ඒ වගේ දේවල් අර නුවණ ඉස්මතු කරලා පෙන්නනවනේ. මේ නුවණ මේ ප්‍රකට කරලා ඉස්මතු කරලා පෙන්නනවා. අහපව් අර කන්ද බෙදිල්ල ඒක නෙමෙයි ප්‍රතිපදාවක් එක්ක පෙන්නන්නේ. කන්ද බෙදිල්ල නෙමෙයි ප්‍රතිපදාවක් එක්ක. කන්ද බෙදිල්ල තියෙන්නේ හික්මීමත් එක්ක. උපාදානක් කන්ද කියන එක පැවැත්මත් එක්ක. ඒක හොඳට මතක තියාගන්න. කතම්පන බන්තේ ඥානතෝ කතම්පස්සතෝ ඒ විදිහට පංචීපාස්කන්ධ ගැන පැහැදිලි කරනවා. කතම්පස්සත ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමංකාර මානානුසය නහොಂತಿ. ස්වාමීනි කොහොම දන්නකොට කොහොම දකිනකොටද ඉමස්මින්ච සවිඥානෙ මේ විඥාන සහිත කයේ සවිඥානකේ කාය. එතකොට මේ මොකද්ද? දැනගැනීම් සහිත කය. දැනගැනීම් සහිත කය කියනකොට අපේ නියපොතු කැල්ලක් පැත්තකට දැම්මම පස්සේ නැත්නම් නියපොතට දැනගැනීම් සහිත කයක්ද? දැනගැනීම කියන්නේ. අන්න දැනගැනීම් සහිත කය කියනකොට මේ විඥානයේ යෙදීම නැත්නම් දැනගැනීම යෙදීම කියන එකත් එක්ක. සවිඥානික බහිද්දාච සබ්බ නිමිත්තේසු. මොකද බහිද්දා සබ්බ නිමිත්තේසු කියන්නේ? සවිඥානික කය වුණාම කය පැත්තට සවිඥානය දුන්නාම දැනගැනීම ඉතින් දැනගැනීම පස්සේ අනිත් පැත්ත බාහිරනේ. ඒකනේ බහිද්දා නාම රූප කියලා පැහැදිලි කරලා පෙන්නන්නේ බාලපඬිතු සූත්‍රයේ ලස්සනට විග්‍රහයි. මේ අහිංකාර මමංකාර මාන එතකොට එතන පැහැදිලි වෙන්නේ පින්වතුනි මමයි මගෙන් පිටයි නෙමෙයි. දැන් අපට ඕක බහිද්දා කියනොත් මතක් වෙන්නේ මමයි මගෙන් පිටයිනේ. මමයි මගෙන් පිටයි නෙමෙයි. සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නන්නේ මමයි මගෙන් පිටයි නෙමෙයි. මෙතනක් පෙන්නන්නේ මමයි මගෙන් පිටයි නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට බාලපඬිතු සූත්‍රයේ පෙන්නන්නේ මමයි මගෙන් පිටයි නෙමෙයි. අජ්ජත් බව කතා කරනකොට විඥානියත් එක්ක දැනගැනීමත් එක්ක බහිද්දා සබ්බ නිමිත්ත වෙනවා. මේ අහිංකාර මමංකාර අහංකාර මමංකාර මානානුසේ මම මගේ කියන එක සියලු නිමිති එක්ක මම මගේ කියන මේ මානානුස මැනීම ඉක්මවන්නේ කොහොමද අහනවා. යංකින්ච බික්කු රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතමම නේසමස්සින මේසවත්තාති එහෙමනම් අතහබුත සම්මප්පඤ්ඤය පස්සති. මොකද්ද මේ කියන්නේ? අන්න දැන් ඇයි මේ 11 ආකාරය කියන්නේ? 11 ආකාරය තමයි යෙදීම තියෙන්නේ. 11 ආකාරය කතා නොකරන අපට සියුම් බව, ගොරෝසු බවත් එක සියුම් තියෙන්නේ. අපි සියුම් බවට රැවටිලා, ප්‍රණීත බවට රැවටිලා, අපි තමා කියලා ගත්ත බවට රැවටිලා. ඕකක් එක්කනේ අපි ප්‍රණීත බවක් හම් වෙනවා. සියුම් බවක් හම් වෙනවා. අපි ඒකට රැවටිලානේ. අපි එතන දකින්නේ නැහනේ. මොකද්ද? රුප්පණයක් විඳීමක් හඳුනා ගැනීමක් දැන. ඔක දකින්නේ නැහැ. එහෙනම් මේ 11 ආකාරයෙන්ම කතා කරාම මොකද වෙන්නේ? දැන් අජ්ජත් බහිද්දා මේ ඔක්කොම කතා කරනවා. ඊළඟට අතීත අනාගත පච්චුප්පන්න ඔක්කොම අපි දැන් පච්චුප්පන්නේ ෂෝක්. අපි එහෙමනේ ඉන්නේ. මේ ඔක්කොම කතා කරාම මේ ඔක්කොම එක මොකද කියන්නේ? මේ පැහැදිලි කිරීම එතකොට හැම එකක් එක්කම තන්නේ තමම නේසමස්සින මේ සවත්තාති මෙහෙම දකින්න කියනවා පස්සටි මොකෙන්ද මනා ප්‍රඥාවෙන් එහෙම දකින්න කියනවා වේදනාව සංඥාව සංකාර විඥානි මේ හැම එකටම ඔය විදිහටම පැහැදිලි කරනවා ඥානතෝ පාතාවෝතම් සම්මප්පඤ්ඤය පස්සටි
ඒවංකෝ බික්කු ඥාන මෙහිම දන්නකොට දකිනකොට මහණෙනි මහාන භික්ෂුව මේ සවිඥානික කහේ බහිද්ද සබ්බ නිමිත්තේස අහංකාර මංකාර මානනුසේ ඉක්මවනවා කියලා ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් ගැඹුරු දහම් පරියාය. පුන්පෝ දවසක එලිමහනේ හඳපායා තියෙද්දී භික්ෂුන් වහන්සේලා සමග වැඩ සිටිද්දී බුදුරණන් වහන්සේ කොච්චර සුන්දරත්වයක් තියෙන්න ඇද්ද මේ ප්‍රශ්නත් අහමින් ඉන්නේ. හරිම සුන්දරත්වයක්. හැබැයි ඔහොම ඉන්න තැනදී අවංකවම නොතේරිච්ච භික්ෂුන් හිටියා. හැබැයි මේ භික්ෂුන් අවංකව නොතේරිච්ච භික්ෂුන්ගේ අවංක බව දිනවා. ඔව් කතා නොකරට අවංක බව වොන්න ප්‍රකටයි. බුදුරණවහන්සේට හැකියාව තිබ්බා යාගේ හිත බලන්න, හිත දකින්න. අවංකවම එතකොට අර මේ ඒ අවංක ප්‍රශ්නයක් ආවා. මොකක්ද අවංක ප්‍රශ්නේ? අතකෝ අඤ්‍යතරස්ස බික්කුණු ඒවන් චේතසෝ චේත පරිවිතක්කං උදපාදි. එක භික්ෂුවකට මෙහෙම පරිවිතක්යක් ඇති වෙනවා. ඉතිකිරබෝ රූපං අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංකාර අනත්තා විඤ්ඤාණ අනත්තා. බවත් පෙන්නනවා බවත්නි පෙන්නනවා මේ මොකද්ද මේ ආකාරයට මෙසේ මේ විදිහට මේ රූපය අනාත්මයි වේදනාව සංඥාව සංකාර විඤ්ඤාණ අනාත්මයි. ඒතර අනාත්ම බව කියන කාරණාව ඔන්න දැන් හරියටම විග්‍රහය හම්බෙලාද මේ භික්ෂුවට නැති නිසානේ මේක. එතකොට මේවා අනාත්මයිලු. ඒ කියන්නේ එතන අර තමා කියන කාරණාවක් ඒක එක යෙදෙන්නේ නැහැලු. ඒක නොයෙදීම. අන්න ඒක තමයි අර පුරුදු රස සූත්‍රයේ විග්‍රහයේදී සහ සබ්බාස සූත්‍ර පැහැදිලි කිරීමේදී මොකද අපි මේ ළඟදී සබ්බාස සූත්‍රයේ කරුණු ටිකක් පැහැදිලි කරා. එතකොට මේ පැහැදිලි කිරීමේදී අර ආත්මීය කියන කාරණාව, තමා කියන කාරණාව, ඉක්මවීම අනාත්මීය කියන එකක් එක්ක දෘෂ්ටිය තියෙන්නේ. එයාගේ ස්වභාවය මොකද්ද? එයා භව නිරෝධයට කැමති භවය පිළිකුල් කරනවා. හැබැයි පුතඥය. උපරිම ශ්‍රේෂ්ඨ දෘෂ්ටිය ලෝකයේ තියෙන. ඊළඟට මේ විදිහට තමයි අනාත්මය හම්බෙලා තියෙන්නේ. මම කියන දෙයක්, තමා කියන දෙයක් ඉක්ම වෙන එක. ඒ අර රූප වේදනා සංඥා සංකාර විඥාන එක. අනත්ත කතානි කම්මානි කමත්තානම් පුසන්තිති. මේ අනාත්ම වෙන් සිදුවෙන කර්මය, කරන කර්මය දැන් අනාත්මයෙන් යුක්තව ක්‍රියාවක් යෙදෙනවනේ මොනවා හරි. එතකොට එහෙම යෙදෙනකොට කමත් මොන ආත්මයේද ස්පර්ශ වෙන්නේ එතකොට? මොන ආත්මයේ දැන් මෙතන මේ ගැඹුරු ප්‍රශ්නයක් මේ භික්ෂුවගේ තියෙන්නේ. ඇයි දැන් ඉක්ම වෙනවා කියන එක නැතුව අර අපි අර කන්ද උපාදාන වෙනස අපි අර බලනකොට අපි අර හැම වෙලේම අර තියෙන එකක් නැති වෙනවා. ඒ කියන්නේ උපාදාන හේතුවෙන් මෙහෙම තියෙනවා. අර ටික නැතුනම නැති වෙනවා. නැති වෙලත් ලැබීමක් නේ තියෙන්නේ. අර එතකොට ඒ ලැබීමේ ස්වභාවය කොහොමද? අර ඒකනේ අද අපි රහතන් වහන්සේ සහ නිවීම වල අර්ථකථන දෙන්න යන්නේ. ඒ අර ඒ ආත්මය විග්‍රහයක් වෙන මොන ආත්මයේද? අනාත්ම වූ කර්මයෙන් ඒ කර්මයෙන් ඒ වැඩපිළිවෙලක් එක්ක වැඩපිළිවෙලන්නේ කරන්නේ. කර්මය කියන්නේ චේතිත්වා කම්මං කරවතිනේ. එතකොට ඒ චේතනාවෙන් කරනවානේ. කළු සුදු නොවන කර්මය. අන්න ඒක ස්පර්ශ කරනවා. පුස ස්පර්ශ කරනවා. මොකද්ද ඒ ස්පර්ශය? අන්නේ ස්පර්ශයෙන් ආත්ම බවක් එදෙනවා. මොකද්ද? ලෝකයා කතා කරන මේ අර මොනවා හරි විග්‍රහයක් යෙදෙන පරියාය. ලෝකෝත්තර නෙමෙයි. එතකොට වෙන්නේ යම් විග්‍රහයක්. බුදුරන් වහන්සේ මේ පරිවිතක්කේ දැක්කා. තානකෝ පණේතම් බික්කේ විජ්ජති යම් දේකච්ච මෝග පුරුෂෝ. මෙයාට අමතනවා බුදුරන් වහන්සේ මොකක් කියලාද? මහණෙනි මෙන්න මේ මෝග පුරුෂයෙක් හිස් පුරුෂයෙක්. ඇයි හිස් වෙන්නේ? මහාන වෙලා උපසම්පදා සීල දැකගෙන ධර්මයේ හොඳට ඉගෙනගෙන මේ ධර්ම සාකච්ඡාවත් අහගෙන බුදුරන් වහන්සේ ළඟටම වෙලත් ඉඳගෙන පුන්පොහ දවසක මේ සුන්දර සාකච්ඡාවක් දෙද්දී හිස් පුරුෂයෙක් වෙන්නේ. බුදුරන් වහන්සේට ආවේනික වූ විග්‍රහයේ අංශු මාත්‍රයක් නැහැ. ඒ නිසා හිස්. අංශු මාත්‍රයක් නැහැ. ඒක නිසා හිස්. මේ හිස් පුරුෂයා අවිජ්ජාගතෝ කිසිම විදියකින් දන්නේ නැතුව අවිජ්ජාවටම යට වෙලා අවිජ්ජාවටම බැහැගෙන අවිද්‍යාවට යට වෙලා තණ්හාදිපතෙය්‍යා තණ්හාව අධිපති කරගෙන එතකොට දැන් තණ්හාව කියන අපිට මතක කාමයනේ අපිට මතක් වෙන්නේ හැබැයි තණ්හාව කියන භව පැවැත්ම ඒ කියන්නේ යමක් පැවැත්ම කියන කාරණාව තණ්හාව අධිපතිකම කරගෙන යමක්මයි හැම වෙලෙම බලන්නේ පිටින්නයි බලන්නේ දැන් මේ ඔක්කොම වෙන්නේ මොකක් එක්කද ශ්‍රද්ධාව නැතිකම තම්බය හටකපට මායා භව මුකරි බව අර ගණක මොග්ගලන් සූත්‍රය පැහැදිලි කරේ. කීකර් නැති බව, දැඩි බව, මාන්නය. එතකොට මෙන්න මේ කාරණා එක අන්න අර මෝග පුරුෂ බව මේක ලස්සනට ප්‍රකට කරලා පෙන්නනවා.
ඊළඟට අවිද්‍යාවෙන් යුක්ත බව, අවිද්‍යාවෙන් ගත බව, තණ්හාවේ අධිපතිකම බව. කාම නැති වුණාට අර තණ්හාවේ අධිපති. චේතසා සත්තු සාසනෝ අතිදහවන්ති මඤ්ඤය. සාස්තු සාසන ඉක්මවන්න හදනවානේ. මොකද්ද මේ වෙන්නේ? එතකොට එහෙම ඒ විදිහට කතා කරනකොට මොකද්ද වෙන්නේ? සාස්තු සාසන ඉක්මවනවා කියනවා. කොහොම චෝදනාවත් බුදුරණවහන්සේ මේ කරන්නේ? මොනවා හරි පුංචිව විග්‍රහයක් එක්ක ඒක යන්න ගියොත් මොකද්ද කරන්නේ? ඒ හිස් පුරුෂයා සාස්තු ධාවනයේ ඉක්මවන්න හිතනවා. සාස්තු ශාසනය ඉක්මවන්න හිතනවා. ඒ කියන්නේ යාට සාස්තු ශාසනයේ උණුසුමක් අහලකටවත් නෑ. ඒක ඉක්මවන්න නෙවෙයි මඤ්ඤණා කරන්නේ. ඉක්මවන්න හිතන්නේ. ඉතකිර බොහෝ රූපං අනත්තා වේදනා අනත්තා මෙන්න මේ විදිහට අර මේ ඔක්කොම අනාත්මයි නම් මේ අනාත්මයෙන් කරන කර්මය මොන ආත්මයෙන් ස්පර්ශ කරන්නේ කියලා. පටිච්ච විනීතා කෝ මේ තුම්මේ භික්කවේ මහණෙනි මම නුඹලට පහදලා දෙන්නේ මොකද්ද? හික්මෙන පටිච්ච ඒ කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් හික්මීමක්. ඒ කියන්නේ අර යමක හික්මීමෙන් ඊළඟ එක හික්මීම. යමක හික්මීමෙන් ඊළඟ එක හික්මීම. මෙන්න මේ හික්මීමේ ප්‍රත්‍යක් මම පැහැදිලි කරන්නේ. එතකොට මේ හික්මීමේ ස්වභාවයට අනුගත නොවි යම් කිසි කාරණාවක් අපි අර නිතරම කතා කරන්නේ මොන්ටිසෝරියේ ඉලක්කම් ලියන්න ඉගෙන ගන්න එක්කෙනා ගණන් හදන්න නෙමෙයි ඉලක්කම් ලියන්නේ. එයා අනුකල්පනය ගැන කතා කරන්න කිව්වොත් කොච්චර මෝඩකමක්ද? එයා ඉස්සෙල්ලා මොන්ටිසෝරියේ ඉලක්කම් ලියන්න ඉගෙන ගන්න. ඊළඟට තව දවස් අවුරුදු 2-3කින් හදන්න ගණන් ඉගෙන ගන්න. ඒ විදිහට තමයි මේ ක්‍රමානුකූල බවක් තියෙන්නේ. ඒකෙන් ඉස්සරහට යෑමක් තියෙනවා. මෙන්න මේ වගේ තියෙන මේ ප්‍රතිපදාවට අනුගත වෙන්න ඉස්සෙල්ලාම තියෙනවා පළවෙනිම කාරණා අපි දකින්න නැති වුණොත්. අර මම හිතන සම්බෝධිපක්ඛි සූත්‍රයේ පළවෙනි කාරණාව පෙන්නනවා මොකද්ද? කල්යා භාවනාව. ඒක භාවනාවක්. ඒ කියන්නේ පුරුදු කරන එක. පළවෙනි භාවනාව කල්යාණ මිත්‍ර ගති, කල්යාණ මිත්‍ර සම්පවං ගති. කල්යාණ මිත්‍රට නැමෙන එක කල්යාණ මිත්‍ර සම්පatti බව භාවනා කරන්න කියනවා. ඒක පුරුදු කරන්න. ඊළඟට ප්‍රතිමෝක්ඛ සංවර සීලය. ඊළඟට මේ කන්‍යමල අහන එක. මේ කන්‍යමල අහන එක තමයි අමාරුම වැඩේ. ඒ කන්‍යමල අහලා ශ්‍රද්ධාව යොමු කරගෙන අර ටික ඔක්කොම ඉක්මවල මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාවකට ඉස්සරහට යන්නට ඕනේ. ඒකට කියනවා අනුපූර්ව ප්‍රතිපදාවක් කියන්නේ. මෙන්න මේ විදිහට ඒ පටිච්ච නැත්නම් ඒ ප්‍රත්‍යයත් ඒ විදිහට හික්මීම යෙදුන් නැති වුනහම තමයි ඔය ප්‍රශ්නේ දෙන්නේ. ඒ ප්‍රශ්නේ දෙන්නේ එහෙම හික්මීමක් නොයෙදුනහම. කෝතුම්මේ වික්කවේ తත්‍ර ධම්මේසුතං කිම් මම ඔබලාට මෙහෙමයි කියලා දෙන්න කියලා ඔන්න බුදුරණවහන්සේ ඊළඟට අහපව් මොකද කරන්නේ? ඔන්න මුලින් ඉඳලා මේ කාරණාව අහනවා. අර කියපු කාරණාව දැන් අනාත්මයන් කතා කරේ. ඔන්න අහනවා. මහාන රූපේ නිච්චේද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් කල්ලානුසන් සමන මෙහෙම සම්මර්ෂණයේ යෙදීම හරිද? අන්න එතන සම්මර්ෂණයේ. මෙහෙම සම්මර්ෂණයේ යෙදීම හරිද? මොකද්ද? ඒ තමයි ඒසමස්මි ඒසමි අත්තාති කියලා. මම මගේ මගේ ආත්මය කියලා සම්මර්ෂණයේ යෙදීම හරිද? එතන සම්මර්ෂණය. ගැනීම නෙමෙයි සම්මර්ෂණය. මොහේ සම්බන්ධ නෑනේ ස්වාමීනි. අර කඩුව ගිලිනවා කියලා හිතන එක හරියද? ඒ විදිහට වැරදි. මෙතන සම්මර්ෂණය කියන්නේ ඊළඟ ওই විදිහටම අහනවා වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන අහනවා. නොහෙතම් බහන්ති. එහෙම නැත්නම් තියෙන සිද්ධාන්තයක් නෙමෙයි. අනාත්ම දැන් සිද්ධාන්තයක් නේ අර භික්ෂුවට ආවේ. අනාත්ම සිද්ධාන්තයක්. එහෙම නැතුව අනිත්‍ය දුක්ඛ වශයෙන් කතා කරලා සම්මර්ෂණය ගැනයි අර ටිකකින් අහන්නේ. අනාත්මයත් එක්ක. තස්මාතිය භික්ඛවේ යංකින්චි රූපං අචිතනාගත පච්චුප්පන්නං අජත්තංවා බහිද්ධා ඔලාරිකං සුකුමං හීනං පණීතං යන්දෝරේ සම්තිකේව සබ්බං රූපං නේතම්මනේ සමස්සින මේසවත්වාති ඒ මේතකට හබර සම්මප්පඤ්ඤය දට්ටබ්බ. අන්න මනා ප්‍රඥාවෙන් දකින්න හැටි ඊළඟට ආය අර අස්මිමානි සවිඥානක බහිද්ධා සබ්බ නිමිත්තේසු මේ අහංකාර මමංකාර මානසුනුසේ ඉක්මීම කතා කරානේ. ඒකත් එක්කනේ අර භික්ෂුවට ප්‍රශ්නේ ආවේ. ඒ ටික අහපව කතා කරලා පෙන්නනවා මේ අරහත්ත්වයට දක්වා යන විග්‍රහයේදී. එතන එවම් පස්සම් බික්කේ සුතව ආර්ය ශාවකෝ උතවත් ආර්ය ශාවක මෙහෙම දකිනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කලකිරෙනවා ඉක්මවනවා අරහත්ත්වයටපත් වුණා කියලා දැනගන්නවා. අර විග්‍රහයම හපව පැහැදිලි කරා. ඇයි පැහැදිලි කරේ? අර අනුපූර්ව හික්මීම. ඒ හේතු අනු හික්මීම. ඒ කියන්නේ රූපේ නිත්‍යද අනිත්‍යද කියන ප්‍රශ්නේ ඉස්සෙල්ලාම හැවි. අනිත්‍ය නම් දුක සැපද කියන කාරණාව හැවි. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට ආයත නම් අර තමා කියලා මෙහෙම සම්මර්ෂණයක් කිරීම සුදුසුද කියලා අහන්නවනේ. අන්න අර ක්‍රමානුකූල වැඩපිළිවෙල. ඒ හික්මීම. ඉතින් මෙහෙම එනකොට අන්න අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා
සතුටින් භාසිතේ අනුමෝදන් වුණා. ීමස්මින් චකෝපන වෙය්‍යා කරනසින් බඤ්ඤමානේ සට්ටිමතානම් බික්කුණං අනුපාදයි ආසවේ චිත්තං විමුච්චින්සු. මේ පරියාය අහගෙන හිටපු එවෙලේ මේ දහම් පරියාය සාකච්ඡා කරමින් හිටියේ මේ එලිමහනේ පුන් පොහෝ දවසක රාත්‍රියේ මේ ගැඹුරු පරියාය. ඒකට අවනත වෙලා ශ්‍රද්ධාව ප්‍රකට කරගෙන අහගෙන භික්ෂුන් 60ක් අරහත්ත්වයටපත් වුණා. ඒ අවස්ථාවේදී භික්ෂුන් 60ක් අරහත්ත්වයටපත් වෙනවා. එතකොට 60ක් අරහත්ත්වයටපත් වීම සඳහා වූ උතුම් දහම් ගැඹුරු විග්‍රහයක් තමයි ඒ මහා පුන්නමා සූත්‍රයේ තිබුණේ. හොඳයි විනාඩි 20ක කාලයක් තියෙනවා ඔබට දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. කරුවන් සතරයි ස්වාමීන් වහන්සේ. සංස අතිශයින්ම අනර්ග අධිවරණයක්. සනන්ස මට අර කන්ද ය පිළිබඳ අධිවචනය ගැන කියනකොට කන්ද වල විස්තර කියනකොට සිත් නැගිච්ච ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් රූපය කියන එකට අර 11 ආකාරය මට හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අතීත අනාගත ඒ ආකාරයට දොර ළඟ එකක් හිතා ගන්න පුළුවන්. මොකද මේ අපිට ළඟින් තියෙන අවස්ථාවක් දෙකින් තියෙන අවස්ථාවක් කියවක මට්ටම් තේරෙන්නේ වගේ සරල විදිහකට. නමුත් සාමාන්‍යයෙන් වේදනාව කියන එක ගත්තහම දැන් මම අහලා තියෙන්නේ වේදනාව කියන එකට ස්ථානයක් නියම කරන්න බෑ කියලා. කියන අපි හිතුවට අපේ දැනෙන වේදනාවක් එහෙම කියලා ඒකට ස්ථානයක් නියම කරන්න බෑ කියලා. එතකොට ඒ රූප ස්කන්ධය අරනකොට අනිත් ස්කන්ධ වලට සම්බන්ධ ඒ දොර ළඟ කියන ආකාරය තේරුම් වටහා ගන්න කොහොමද කියලා අනුකම්පා කරලා පැහැදිලි කරලා දෙන්න සවිනාස තෙරුවන් සරණයි. අපි මේක දේශනා මුලින් ඉඳලා මේ විග්‍රහය දැන් ඇත්තටම අර අවසානයේ අර භික්ෂුවට පැහැදිලි කරන්නේ පටිච්ච විනීතා කියන එක. බලන්න හොඳට මේ දේශනාව ඔය විග්‍රහ හැම එකක්ම තියෙන තැනකදී කොතනකවත් බුදුරන් වහන්සේ කියලා තියනවාද දුර රූපය ළඟ රූපය දුර වේදනාව ළඟ වේදනාව දුර විඥානය ළඟ විඥානය සියු එහෙම එකක් ගැන කතා කරලා නැහැ. ඊට කලින් පැහැදිලි කරනවා අර අනුපූර්ව වූ මූලික න්‍යායක්. දැන් මෙතන බුදුරන් වහන්සේ කියන්නේ ඒකේ දකින්න කියලා. මිසක් ඒ කාරණාව පිළිබඳ කිසිම විදිහකින් ඒකට යෙදිල්ලක් නැහැ. අනික යථාභූත වශයෙන් දකින්න කියන්නේ. ඒකට යථාභූත වශයෙන් දකින්න කියනවා ඒ කාරණාව ලබා ගන්න නෙමෙයි. දැන් අපි ගත්තොත් සතිපට්ඨාන සූත්‍රය නම් තියෙන අත්ති කායෝතිව 50 සති කියලා විග්‍රහයක් එක දීලා තියෙනවානේ. හයක් ඇතයි කියලා ගන්න මතුමතේ ඥානීය දියුණ සිය නිවන දියුණු කරගන්න. නමුත් මෙතනදී එහෙම එකක් කියන්නේ නැහැ. ඇත්තටම කළ යුතු කාරණාවක් තියෙනවා මූලිකව. අපි ඒක නැතුව අපි මේකේ හොයන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් එනවා. මේකේ හැවිල්ලක් නෙමෙයි තියෙන්නේ. කොතනකවත් බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ නැහැ අතීතයේ අනාගතයේ වර්තමානයේ රූපය මෙහෙමයි කියලා හොයන්න කියලා නැහැ. යතහා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. යතහා භූතං සම්මප්පඤ්ඤාය පස්සති. ඔකමයි පැහැදිලි කරන්නේ. හැබැයි මුලින්ම පැහැදිලි කරනවා රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා. අන්නේ විදිහට පැහැදිලි කරනවා. එතකොට අපි හොයන්න යනකොට ඇත්තටම තවත් පැනවීමන්නේ. ඊතරවන බවක් නෙවෙයි හම්බ වෙන්නේ. අන්න අතීතයක් තියෙනවා, දැන් ඉන්නවා. නැත්නම් අතීතයක් නැහැ, දැනුත් නැහැ. අනාගතයක් තියෙනවා, නැහැ අනාගතයක්. ඊළඟට ආයි දුරක් ළඟ. එතකොට අර එක්ක තියෙනවා, එක්ක නැහැ. ඒතකොට තියෙන දේ පනවගෙන ඒ ටික හොයන්න යනවා. මොකද තියෙන්නේ? අන්න අතීත රූපයක් තියෙනවා, මෙන්න මෙතන එකක් තියෙනවා. අන්න අතීත වේදනාවක් තියෙනවා, මෙන්න අපි අන්න එතන ඒ කතා කරන පරයය ඔස්සේම තියෙනවා මොකද්ද? තියෙන දෙයක් හොයන්න යනවා කියන කාරණාව. ඒක නැති වෙන්න යනවා කියන කාරණාව. ඉතින් බුදුරණවහන්සේගේ අනුපූර්ව කාරණාව බලනකොට අපිට ඒ චින්තනයම, ඒ හිතන හිතවිල්ලම අදාළ වෙන්නේ නැහැ. ඒක එදිල්ල වෙන්නේ නැහැ. මොකද අර මූලික කාරණාව ඊට වඩා ගැඹුරු පරයයක් පෙන්නනවා. ඒ චින්තනයත් එකයි මේක යන්නේ. ඒකයි අර භික්ෂුවරා බුදුරණවහන්සේ අර පටිච්ච විනීතා කියන කාරණාව එක පැහැදිලි කිරීමක් කළේ. ඒ වගේම තමයි අපි හැම දෙයක්ම බලනකොට අර මේ මම අර කිව්වේ කියන්නේ අර මුලින්ම අපි අර අපේ ජීවිතයේට අපි අර තව කෙනෙක් කියපු කාරණාවක් එක්ක අපට ගැළපෙනවා නම් අපි ඒක ගන්නවනේ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ ගැළපෙනවා නම් ගන්න එකක් නෙමෙයි. අර ශ්‍රද්ධාව ප්‍රබල නිසා බුදුරණවහන්සේට අනුගත වෙච්ච නිසා ඒ චින්තනය මෙහෙවගෙන යනවා. ගැළපෙනවා නම් වැඩෙනවා නම් කියන කාරණාව හම්බෙන්නේ තමා ඉස්මතු වෙන්නේ. ඒකයි මෙතන තමා කියන කාරණාව ඉක්මවීමේ ප්‍රතිපදාව මූලාරම්භයේ තියෙන්නේ. තමා ඉස්මතු වීම නෙමෙයි, තමා ඉක්මවීම කාරණාව මූලාරම්භයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපට ඔය කාරණාවට එහා අපට ගොඩාක් જાති තියෙනවා
කල්පනා කරන්න. ඔතන පෙන්වන්නේ කල්පනා කිරිල්ලකුත් නෙමෙයි. යතහා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යතහා භූතං සම්මප්පඤ්ඤාය පස්සති කියලා. ඉතින් ඒකට යෙදෙන්න යතහා භූතං සම්මප්පඤ්ඤාය බව ඉස්මතු වෙන්නට ඕනේ. මං හිතන්නේ ඔබලාට මං හිතන්නේ ආනාපාන සතිය ගැන විග්‍රහ කරපිකේ ලස්සනට ඔක පැහැදිලි කරා මේ පස්සති කියන වචනයක් කියනකොට ඒ පස්සති කියන වචනයක අපිට කොහොමද ඒක යොදා ගන්නට ඕන නැති. දැන් අපි ගත්තොත් එහෙම අපිට මේක හොයන්න කියනවා නම් අපිට ඒකෙදි මානසිකරෝති. නැත්තම් අපිට කියන්න වෙනවා චින්තේති. නැත්තම් අපිට කියනවා විතක්කේති. එහෙම කියන්න වෙන්නේ පස්සති කියලා නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒතකොට බලන්න මේ කියන ක්‍රමේ අර්ථ ව්‍යංජන එදිලා තියෙන හැටි අපි ඕක බලන්නට වෙනවා. දැන් මම ඒකදී දා කතා කියලා ලස්සනට පැහැදිලි කරා. අපි කතා කරොත් මෙහෙම මම දිවෙන් මම රස දකිනවා. දිවෙන් මම රස අහනවා. වැරදීනේ. මං ඇහෙන් රූප විඳිනවා. මං ඇහෙන් රූප අහනවා. වැරදීනේ. දිවෙන් රස දකිනවා. දිවෙන් රස අහනවා. වැරදි. දිවෙන් රස විඳිනවා. ඇහෙන් රූප දකිනවා. ඔකට නිවැරදි පරියාය. ඒතකොට දැන් දකිනවා කියන පරියායක් එන්න ඕන තැහැක් එක්ක. ඉතින් බුදුරණවහන්සේ මේ හැම එකම දකිනවා කියන එකන්නේ කතා කරන්නේ. හිතන්න කියන්නේ නැහනේ. කල්පනා කරන්න කියන්නේ නැහනේ. ඊළඟට මේ විතක්ක කරන්න කියන්නේ නැහනේ. එතකොට ඒ කරන්න පෙන්නපු කෘත්‍ය ටිකේ සම්පූර්ණයෙන් වැඩේ වැරදි. සම්පූර්ණයෙන් වැඩේ වැරදිනවා. දැන් ඔන්න අපි හිතමු යම් කිසි කෙනෙකුට දෙනවා ගාන අනුකල්පනය ගන්න. මේ ගාන හදන්න. මේ ගාන හදන්න කියලා දෙනවා. ඔයා මුකුත් දන්නේ නැති කෙනෙකුට පොඩි බබෙක් ඇවිල්ලා බලනකොට එයාට චිත්‍රයක්. එයා ඒක බලනකොට හදන්න කියන එක මේ මොකක් හරි එයාගේ වචන ටික ගලපිලා එයා ගාන ලියනවා. අහපව්. හදන්නේ ලියනවා ඒක. එතකොට එහෙම වුණොත් වරදිනවනේ. එහෙනම් බලන්න මේකේ අර්ථ ව්‍යංජන කොච්චර බලන්න ඕනද කියන එක. නිසා මෙතන තියෙන යථාභූත සම්පන්නය පස්සති කියන එක. නිසා මෙතන හිතන්න කල්පනා කරන එක නෑ. හිතන්න කල්පනා කරන ගොඩක් දේවල් තියෙනවා බුදුරණවහන්සේ කියලා. දැන් මේ කියපු කාරණාව එක්කම බලනකොට අපට හිතන්න ඒ කියන්නේ අපේ කෝණිය හා හතෙන් නැතුව තියෙදි ශ්‍රද්ධාව මුල් වුණා නම් අර ಗುಣධර්ම ටික ආවනම් ප්‍රකට වෙලා මුදු කර්මන්නේ වෙන ස්වභාවයත් එක්ක නීවරණ ප්‍රහාණයට මුදු කර්මන්නේ වෙන්නේ නැතුව නීවරණ ප්‍රහාණය වුණා කියලා අසත්පුරුෂමයි. මුදු කර්මන්නේ වෙන විදිහට නීවරණ ප්‍රහාණය ප්‍රකට වෙනවා නම් අන්න යාට ඒ අනුපූර්ව ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අර අතන ඉස්සල්ලා අහන්නේ අර කිත්තාවතා පන බන්තේ කන්දානං කන්දාදි වචනං හෝතිති කියලා. එතකොට ස්කන්ධයන්ගේ ස්කන්ධ ප්‍රඥප්තිය එහෙම ප්‍රඥප්තිය වෙනන කන්දාදි අදි වචන කියන එකම දැන් බැරිලා හරි. එතකොට දැන් සක්කාය දිට්ඨිය විස්තර කරද්දී බැරි වෙලා හරි එතෙන්ට රූපං අත්තතෝ කියන එක නැතුව ස්කන්ධෝ උපාදාන ස්කන්ධ කියන වචනේ දැම්මනම් අර ඒ සමනුපර්ශණය කියන එක එහෙම වුණොත් සමනුපර්ශනයක් නැතුව මේ සද්දා රුචියන්සව ආකාර පරිවිතක්ක දික්නිච්ඡාන පංච කියනවයින් දුරු කරන්න පුළුවන් හැකියාවක් වෙනවා අර වචන දෙක දැම්මොත්. නමුත් අර හැම දැම්ම තැනදී එහෙම අදිවචන පැත්තකින් කඩාගట్లా මේ බේරන්න බැරි කමක් එක්ක අර ප්‍රත්‍යක්ෂයේ යෙදෙන යෙදිල්ල පෙන්නලා තියෙනවානේ මේ රූපං කියන එකේ ස්කන්ධ හෝ උපාදාන ස්කන්ධ වචන දැම්මනම් ඒක හිතීමකින් නැති කරලා දාන්න පුළුවන්. නමුත් අර විදිහට දැමීම තුළ ඒක හිතීමකින් කවදාවත් බෑ දර්ශනයෙන්ම ප්‍රහාණය කළ යුතු බව වෙන්න පැත්තක් ඉස්මතු වෙන. ඔබ වහන්සේ මේක පැහැදිලි කරනවා ගොඩක් හොඳයි කියලා තේරුම් ගන්න. තේරුම් ගන්න. ඇත්තටම ওই ප්‍රශ්නේ තේරුණාද දන්නේ කට්ටියන්ට. ඒ කියන්නේ ගැඹුරුයි ප්‍රශ්නේම. ඒකේ ඇත්තටම ඒ පැහැදිලි කිරීම තුළ දැන් අපි එතන රූපක්ඛන්ධ රූපාදානක්ඛන්ධ කියලා දැම්මනම් ඒ දැමීම තුලදීම අර සම්මර්ෂණය කියන කාරණා අපට හරි සරලව තේරෙනවා. ඇයි ඉතින් අපට අර අතීතනාගත අපේ මිම්මක් එක දාගන්නේ අපි ඒක. ඒ කියන්නේ අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර කියලා අපේ මිම්මක් එක දාගන්න. ඉතින් දාගෙන අර මේ අපට ඕන විදිහට හිතන්න පුළුවන්. හැබැයි අර රූපය වේදනාව සංඥා ඔය ටික විතරක් කිව්වට පස්සේ අන්න එතකොට හිතන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ එතනදී අර කන්ද කියන අර පැනවීම ඒක ඉස්මතු කරලා නැහැ. ඒක ඉස්මතු කරන්න මට දාගන්න එකක් තියෙනවා. එහෙනම් මේක සක්කාය දිට්ඨිය හම්බ වීම ප්‍රඥාව එක්ක. සක්කාය දිට්ඨිය හම්බ වීම ප්‍රඥාව එක්ක. ඒක මාළුන්ගේ පොදු සූත්‍රය ලස්සනට පැහැදිලි වෙනවා. මජ්ක්‍ධිම නිකාය අපි කතා කරා මම හිතන්නේ. මම මේකේද මන්ද තියෙන්නේ. මජ්ක්‍ධිම නිකාය දෙකේ කතා කරා. ඒක ලස්සනට පැහැදිලි වෙනවා. ඉතින් ඒක නිසා ඒ භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරලා පැහැදිලි කරලා තියෙන හැම එකම
කිසිදු අඩුවකින් තොරව යෝනිසෝ මනසිකාරේ උපද්ද වීමට අවශ්‍ය විග්‍රහය ඒ වචන ඉස්මතු කරලා තියෙනවා. ඒක නේද කලින් සූත්‍රය පැහැදිලි කරේ මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මග උපද්දවන්න. මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝ කිසිම කෙනෙක් නැහැ කියන මේ ලෝකෙ වෙන මේ ඒකට සම කරන්න පුළුවන්. නැත්නම් ඒක ඒ ආදේශ කරගන්න පුළුවන්. දැන් රහත් වීම එකයිනේ. ඒක සම්බුදු සූත්‍රය පැහැදිලි වෙනවානේ. අරහත්ත්වයේ බුදුරණවහන්සේගේ රහතන් වහන්සේගේ එකයි. නමුත් සම්බුදු වෙනස තියෙන්නේ. අර මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු කියන එකත් එක්ක. එහෙනම් එච්චර හැකියාවකින් බුදුරන් වහන්සේ මේ පද ගැළපිලි. ඒක අමාරු වැඩක්. ඒක කරන්න පුළුවන් එක්කෙනාටයි මේ ලෝකේ. ඒක අපි මේක බුදු කෙනෙකුට පමණක් කරන්න පුළුවන් දෙයක් කියලා දැක්කට පස්සේ අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය මහමෙරක් කියන්නේ අපට හිතා ගන්න බැරි වටිනාකමක් එන්නේ. දැන් අපට මේව පොත්වල ලියවිලා හැමතැනම ඇහෙනවා. අපට නිකන් ඒව මොකද්ද මේ නිතරම ඇහෙන එකක් නේ. අපට ඒක එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි මේ හරියට මේ කාරණා එක බලනකොට මේක මසුරන් වගේ. වෙන වචනයක් නැහැ මේ ධර්මයේ පරියයට කියන්නේ. අපි අර එක අපට හිතෙන හිතලු අපි මොනවායින් හරි අපට වැඩෙන හරි ඒවට අනුගත වෙන්නේ නැහැ. එච්චරට මේ බුද්ධ වචනේ වටිනවා. බුද්ධ වචනේ වටිනාකම තේරිච්ච නිසානේ අර දහම්සොඬ රජතුමා රජකම අතහැරලා ජීවිතත් අතහැරියේ. දහම් පදයක් අහන්න. ඒතර බලන්න ඒ හැකියාව දැන් අපි මේක මේ අර්ථ ව්‍යංජන කේවල පරිපූර්ණ බව මේක හරියට අපි හිතුවේ නැත්නම් අපට ඇත්තට මේක වැදගත්කම නැහැ. මේක වැදගත් නම් අපි මේ ජීවිතේ නොකරන දෙයක් නැහැ. එච්චරට වැදගත්. ඒකටම අනුගත වෙලා. අපට ඒක වැදගත් නොවන තැනදී අපි වෙන දේවල් එක්ක අපි ප්‍රතිපදාවලට යනවා. ඉතින් ඒ නිසා එතන සියුම් ගැඹුරු ලස්සන විග්‍රහයක් තියෙනවා. කිසිම විදිහකින් අපට කල්පනාවෙන් ඒක එකක් හොදාගෙන හිතන්න බැරි වෙන්න යෝනිස මනසිකාරයේ ඉස්මතු වීම ප්‍රඥාව අනුගත වීමක් එක මේ කාරණාව හම්බ වීමට. ඉතින් ඒක ලස්සන ප්‍රතිපදාවක්. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. අත බොහොම ගැඹුරු ප්‍රතිවසුත්‍රයකින් බොහොම ගැඹුරු සූත්‍රයක් සවිනාසාර මෙතන මේ ආචාර්යික මේ විද්‍යාවත් එක්ක බහිද්දා අහංකාර මමංකාර මානසයේ වෙන කතා කරනවා. ඒ අහංකාර මමංකාරය සත්‍යයි දිට්ඨියමත් ඒක කියන අහංකාර මමංකාරයයි මා කියන පොට්ටක් තව පැහැදිලි කරන්න දෙනවා නම් මොකක්ද සම්බන්ධ කරන්නේ අහංකාර මමංකාර කියන සක්කාය දිට්ඨිය නෙමෙයි. බලන්න ආකාර කියලා දෝංකාරය වගේ නිකන් අර ඒ වගේ එකක් නෙනේ. අහංකාර මමංකාර මානනසය තමයි මානය කියන මැනීම මීති අස්මීති කියන අධිගතය. අර කේමක සූත්‍රය පැහැදිලි වෙන්නේ. ඒක ඔය විදිහට මම හිතන්නේ කේමක සූත්‍රය පැහැදිලි වෙනවා. සංයුතනිකාය තුනේ. ඒ කියන්නේ අස්මීති කියන මැනිල්ල. එතකොට මේ අස්මීති කියන මැනිල්ල ඒක තමයි අර සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට එයාට අස්මීති කියන මැනිල්ලක් එන්නේ. අන්න ඒක ඉක්මවීමටයි මේ ප්‍රතිපදාව පැහැදිලි කරන්නේ. ඒකනේ සම්පූර්ණයෙන් මේ ප්‍රතිපදාව අවසානයේ අරහත්ත්වය කතා කරන්නේ. නිවෙනවා කියන එක. අතහබුදු දැකීමත් එක්ක ඉක්ම වෙනවා කියන එක. ඉතින් ඒ නිසා එතන සක්කාය දිට්ඨිය හා සම්බන්ධයක් නෙවෙයි. සක්කාය දිට්ඨිය ඉක්ම වීලා මේ වෙමී කියන මඤ්ඤිතියත් එක්ක අහංකාර මමංකාර මානනුසේ. අහංකාර මමංකාර කියන්නේ මම වෙමී කියන කාරණාව එක නෙමෙයි. ඒ ආකාර මානනුසේ. ඊටවසරන. කොහොමද සර්ගලේට වෙන්නේ කියන්නේ අස්මිමානේම කොටස් දෙකක් තමයි අහංකාර මමංකාර ඒ වගේ කියන ඒ වගේ අදහසක් සම්බන්ධ ඒක සක්කාය දිට්ඨිය ඉවරවට පස්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම අහංකාර මංකාර මානානුසය කියනකොට ලෝකේ පැවැත්මක් තියෙනවා. ඒකයි මම අර කතා කරද්දීම පැහැදිලි කරේ හතිපට්ඨාන සූත්‍රය අජ්ජත් බහිද්දා ඊළඟට ඔය බාලපඬ සූත්‍රය අජ්ජත් නාම රූප අජ්ජත් විඥාන බහිද්දා නාම රූප කතාවක් තියෙනවා. මේක මම මගේ කියන කාරණාව මගෙන් පිට කියන එක නෙමෙයි. මේක අර දෝංකාරය වගේ අර කියන්නේ අර වෙමී කියන මඤ්ඤණාව මිසක් ඇත්තට මේක තේරුම් ගන්න ඒකට වෙන වචන දෙන්න බෑ. ඒකට අර දර්ශන ඥානිය අවශ්‍යයි. ඒ දර්ශන ඥානියත් එක්ක පැවැත්ම කියන කාරණාව ප්‍රකට වෙනවා මිසක් අර හරියට අර කඩුව ගිලින කෙනා කඩුව ගිලින ආකාරය අර රබර් කිලිනාරක දැකපු කෙනා කඩුවක් ගිලිනවා පේන තියෙද්දිම යට කඩුවමයි ගිලිනවා පේන්නේ වෙන එකක් පේන්නේ. හැබැයි කඩුවක් ගිලිනවා පේනවනේ යාට. හැබැයි පේනුනට කඩුවක් ගිලිනවා කියන කාරණාව යෙදිල්ල නැහැ. හැබැයි කඩුවක් ගිලිනවා පේනවා. ඒකත් ඉක්මුණා නම්
අර එහෙනම් අර මැජික් එක ඉක්මවන්නට ඕනේ. ඒකත් ඉක්මුණා නම් නිවෙනවා. ඒ අර මොකක්වත් ආයේ කතාවක් හදෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඒ මානානුසය ඉක්මීම මම මගේ කියන්නේ අහංකාරය කියන්නේ මම කියන මගේ කියන අර ආකාර කියන්නේ ඒක මම මගේ කියන මඤ්ඤණාව කියන එක නෙමෙයි. දෙකක් ඒක. මම මගේ කියන මඤ්ඤණාව කියන කාරණාව නෙමෙයි. මේ කාරණාව එක්ක මේ පැවැත්මක් පිළිබිඹු වීම. පැවැත්මක් පිළිබිඹු. නමුත් ඊතර වෙලා නැහැ. ඒ සෝතාපන්න වෙනවා කියලා කියන්නේ විශාල නුවණක්. නමුත් ලෝකයෙන් ඊතර වෙලා නැහැ. ලෝකෙමයි. ඊතර වෙනවා කවදා හරි අනිවාර්යයෙන්ම. නමුත් ලෝකෙමයි. තෙරුවන් සරණයි. තෙරුවන් ස්වාමීන් වහන්සේ මේ අර අනාත්මය එතන අර මෝග පුරුෂය කියලා බයින්න තන ස්වාමීන් වහන්සේ අනාත්මයේ විදින ආත්මය කියන එක පොඩ්ඩක් තව පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. එතන ලොකු කාරණාවක් අපි තොගුන්නේ මෙట్లా තියෙන මෝඩ ගොඩේ ඒක ලොකු කාරණාවක් කියනවා කියලා මට ඒක නෑ ස්වාමීන් වහන්සේ. අපට පැහැදිලි කර දෙන්න ගමනයි. තෙරුවන් සරණයි. ඇත්තටම ඉතින් මේ ලෝකයේ දර්ශනයක් එක්ක යන තාක්කල් ශ්‍රද්ධාව ඉස්මතු වෙන තාක්කල් ප්‍රතිපදාවට යන තාක්කල් ඒ පාරණාවට වැටෙනවා. ඒ කියන්නේ අනාත්මයෙන් කරන අනාත්මයේ එක වැඩපිළිවෙලක්. අපි හැම එකම අනාත්මයි කියන කාරණාවක වැඩපිළිවෙලක් ඒක කතා කරනවානේ. අනිත්‍ය කියන කාරණාව එකත් අපි විනාශය කතා කරනවා නැති වෙනවා කියන එක මට ආйти නෑ කියලා අනාත්මයෙන් කතා කරනවා. කොහොමද කතා කරන්නේ? හැබැයි අනිත්‍ය කියන කාරණාව ඒ දකිද්දි මම අත්තා කියලා සම්මර්ෂණයනේ වැරදි දකින්නේ. මිසක් අනාත්මයි කියලා ලැබිලා නෙමෙයි. අත්ත කියලා සම්මර්ෂණය වැරද්ද දකින්නවා මිසක් අනත්ත කියලා ලැබිලා නෙමෙයි. අත්ත කියන සම්මර්ෂණයේ වැරදි බවටයි අනත්ත කියන්නේ. අද සමාජයේ ඇති වෙලා තියෙන්නේ අනාත්ම කියලා ලැබිල්ලක්. අත්ත කියන සම්මර්ෂණයේ ඉක්මවීම කියන එක නෙමෙයි අනාත්ම කියලා ලැබිලා. ඉතින් අනාත්ම කියලා ලැබිලානේ. ඉතින් අනාත්ම කියලා ලැබිලා නම් අනාත්ම කියන කාරණාවක් ලැබිලා නම් ඒක කතා කරන්න දෙයක් තියෙනවනේ. දැන් අනාත්ම ලැබිලා තියේදී අනාත්මයෙන් කටයුත්තක් වෙනවනේ. අනාත්මයෙන් කටයුත්තක් වෙද්දී ප්‍රතිඵලයක් හම් වෙනවා. ඒකත් අර තවත් වූ යමක් එක්ක කතා කරන්න වෙනවා. ඒකත් තව දෙයක්. ආත්මයක් කියන කාරණාව මේක. තවත් එකක්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අර මූලිකම කාරණාව එක්ක අපි අනුගත වුනේ නැත්නම් ඔය දෘෂ්ටි ඇත්තටම දෘෂ්ටි ටික බැලුවොත් එහෙම දෘෂ්ටි කියන්නේ ඔක විතරක් නෙමෙයිනේ මේ සබ්බාසූත්‍රයකට තියෙන කොච්චර දෘෂ්ටි ටිකක් තියෙනවද ඒ දෘෂ්ටි වල ස්වභාවය ඊළඟට අපි අර සුණක්කත් සූත්‍රය කතා කරේ ඒ වගේ දෘෂ්ටි වල ස්වභාවය අසාමාන්‍ය විදියට දෘෂ්ටි ඊළඟට සබ්බාස සූත්‍රයේ දෘෂ්ටි වල ස්වභාවය ඒ ඊළඟට පුරුෂගත සූත්‍රයේ තියෙන ඒ දෘෂ්ටි මෙව හොඳට හොයලා බැලුවොත් එහෙම මේක හිතා ගන්න බෑ මේ කෙනෙක් කොහොමද මේ ඒ කියන්නේ අර ಗುಣධර්ම කියන්නේ සත්පුරුෂ බව ඒ කියන්නේ ඉස්මතු කරලා පෙන්වන සෝතාපන්න කෙනාට සක්කාය දිට්ඨි දුරු වෙනවත් එක්ක ඒ සත්පුරුෂ බව ශ්‍රද්ධාව මේ සෑම දෙයක්ම එකට වීමෙන් ප්‍රඥාව මේ සෑම දෙයක්ම එකට වීමෙන් විතරමයි මේ මාර්ගය තියෙන්නේ. කොච්චර අපි මොන දේවල් ලැබුණත් සත්පුරුෂ බව ඉස්මතු වෙන්නේ නැත්තම් ප්‍රඥාව ලැබෙන්නේ නැත්තම් එකක් හරි මොනවාන් හරි අඩු නම් පොඩ්ඩක්වත් ඉතර වෙන්නේ පොඩ්ඩක්වත් හම්බෙන්නේ නැහැ. ඒ හම්බ වෙන හැබැයි යම් මට්ටමකට ලෝකයේ යහපත් දෙයක් අර අතීතයේ අන්‍ය ශාස්ත්‍රූර හොයාගත්ත විමුක්ති ප්‍රතිපදාවක්. බුදු කෙනෙක් පහළ වීමේ කෘත්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපට අවශ්‍ය අපි මං හිතන්නේ මේ ළඟදී දේශනාවකට පැහැදිලි කරා අපට අවශ්‍ය නිවන් දකින්නද අපට අවශ්‍ය සෝතාපන්න වෙන්නද අපට අවශ්‍ය සසරෙන් නිදහස් වෙන්නද අපට අවශ්‍ය සති සම්පජන්ණය පුරුදු කරන්නද අපට අවශ්‍ය භාවනා කරන්නද අපට අවශ්‍ය ධ්‍යාන වඩන්නද අපට අවශ්‍ය සිහිය පිහිටවන්නද ඔන්නෝගේ හිතන්න. එහෙම නැත්නම් අපට අවශ්‍ය බුදුරන් වහන්සේ කිව්ව විදිහට නිවන් දකින්නද බුදුරන් වහන්සේ කිව්ව විදිහට සෝතාපන්න වෙන්නද බුදුරන් වහන්සේ කිව්ව විදිහට මේ සසර දුකින් නිදහස් වෙන්නද බුදුරන් වහන්සේ කිව්ව විදිහට හතිපට්ඨාන වඩන්නද බුදුරන් වහන්සේ කිව්ව විදිහට සම්පජන්ණය පුරුදු කරන්නද බුදුරන් වහන්සේ කිව්ව විදිහට ධ්‍යාන වඩන්නද අපි ওই දෙකෙන් තෝරගන්න ඔය දෙකෙන් බලන්නකො එතකොට මේ දෙකම එකම විදිහට යන්නේ වෙනස තියෙන්නේ බුදුරන් වහන්සේ කිව්ව විදිහට කියලා. බුදුරන් වහන්සේ කිව්ව විදිහ අයින් කරා නම් එයාට පුළුවන් සමාධි වඩන්න. එයාට පුළුවන් ධ්‍යාන වඩන්න. එයාට පුළුවන් සිල් රකින්න. එයාට පුළුවන් මේ සම්පජාන්නේ පුරුදු කරන්න. එයාට පුළුවන් නිවුණ කියලාත් එයාට හම්බ වෙන්න. එච්චරට පුළුවන්. සුණක් අසුට කතා කරේ. ඒවත් එයාට පුළුවන්. හැබැයි ඊතර වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපදාව බුදුරන් වහන්සේ විතරයි ආවෙන්නේ.
එහෙනම් අපි කොච්චර සද්ධාව පිළිබඳව ඒ අපේ මතය අයින් වෙනවා කියන කාරණාව පිළිබඳව කොච්චර හිතන්නට ඕනද? මම හිතන්නේ ඔයාලට අර මම වෙන්න උදාහරණේ මම ඔක අර කඩුවගිල්ලේකේ සවිස්තරව පැහැදිලි කරා. නැවත මේක ඇහුවනම් ගොඩාක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊට සරණ. මෙලාව අවසන් අපි එහෙනම් අවසන් කරමු කමල් මහත්තයා. බුදුන් ස්වාමීන් වහන්සේ සාදු වහන්සේට පිරින් සරණ. අනුගුණ මේ සමස්කාන්දී අපිට ඉතාම ගාම්භීර ඉතාම මනහර දේශනා සාන්තියි. අපගේ පිළිපෙතම අපි සිතනවා. තවදුරටත් මේ කරනදුන කරුණ මත වන්දනා සාකච්ඡාවකට ලැබීම වාසනාවක් ලෙස සැලකෙනවා. මේ ධර්ම දේශනාවෙන් දැනිත කුසල වහන්සේගේ විනාශය සුමහාකේ සාදු ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වහන්සේද ප්‍රාර්ථනා කරන මොහොතේදී මෙවැනි මිලෙත්වා මේ මොහොතේදී පුණ්‍යානුමෝදනාවක් සහිතව මේ දේශනාව හමා කරමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. කුලයන් සරණයි. තෙරුවන් සරණයි. බුදුරයන් වහන්සේ වදාළ අති ගාම්භීර වූ දේශනා අපි සාකච්ඡා කිරීම තුළින් හතාගතයන් වහන්සේ මනාව ඉස්මතු වෙන හතාගතයන් වහන්සේගේ ධර්මයේ ගාම්භීර බව ඉස්මතු වෙනවා. කිසිදු මතවාදයක් අර්ථයක් තව කෙනෙකුට ලංවීමක් ඉක්මවා බුදුරන් වහන්සේ පමණක් වචනකින් ලේබල් කිරීමකින් නා හිතීමකින් තොරව ඒ අසාමාන්‍ය බව ප්‍රකට වෙනවා. ඉතින් ඒ කාරණා මුල් කරගෙන අපි බුද්ධ ප්‍රීතිය බුදුරන් වහන්සේගේ ගුණයක් ඉස්මතු වීම බුද්ධාලම්බන ප්‍රීතිය ධර්මයේ මේ ප්‍රතිපදාවට අනුගත සංගයා කියන මේ කරුණු එක්ක විශාල පුණක් රැස් වෙනවා. ඉතින් මේ රැස් කරගත සියලු පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා, දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මෑතකදී අපවත් වෙන්නට යෙදුණු මේ යුගයේ පහළ වෙච්ච මහා ඇතිවරයාණන් වහන්සේලා වන මටත් ආචාර්ය වූ ඒව කටුකුරුන්දී ඥානানন্দ මහා ස්වාමින් වහන්සේ, ඩෙන්මාර්කේ ඥානදීප මහා ස්වාමින් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. මාගේ උපාධ්‍යයන් වහන්සේටත් ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ පින් හේතු වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් සාවන්ත සිසිල සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාටත් ඒ වගේම කමල් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන ඒ සඳහා උදව්පදව් කරන සෑම දිනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අපට සිව්පසෙන් උපකාර කරන සීල් දිනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. රූපසිංහ මහත්මයා, ඩයස් මහත්තයා, බණ්ඩාර මහත්තයා, දේශු දේශ සියලු දෙනා මේ උදව්පදව් කරන සෑම දිනාටම ඒ වගේම ධර්ම ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ අසාමාන්‍ය වූ සත්‍ය ඉස්මතු වීම තුළින් ඒ බුදුරයන් වහන්සේගේ අසාමාන්‍ය අනන්ත වූ බුදු ගුණ සත්‍යය ඉස්මතු වෙනවා. ඒක ඒකාන්තයෙන් සත්‍යයි. ඒ ගාම්භීර වූ අසාමාන්‍ය වූ සත්‍ය, ඒ ධර්මයේ ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ ධර්මයේ ප්‍රතිපදාවට අනුගත වෙච්ච සංඝරත්නයේ ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම මේ බුද්ධ වචනේ තියෙන කාරණා ඒ විදිහටම කතා කරන්න ඕනේ, ඒකම ඉස්මතු කරන්න ඕනේ කියන හැඟීමෙන්මයි මම මේ ධර්මයේ කතා කරන්නේ. එයත් ඒකාන්තයෙන් සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍යානුභව බලයෙන් අපි රැස් කරගන්නට යන සියලු පුණ්‍යානුභව බලයෙන් අපි තුල මේ ගොඩනැගෙන ගුණධර්මානුභාවී මේ ලෝකයේට මේ ශ්‍රී ලංකාව පුරාත් මේ පැතිර යන මේ කොරෝනා වසංගත බිය දුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.